ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අප සූදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිත්නෙත් අසපුවට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගෙන ඉරිදා සිත්නෙත් අසපුවේ පළමුව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වෙන්නේ. ඒ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපාවේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහන්දුර සින්දලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපාවේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජුභූත මංගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගංග ගලනා නිම්නය සේමා මහා සංඝ රුවනට පිනිපාවේවා සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාධු සාධු භික්ඛු යථාතං උග්ගෝ ගහපති හත්ථි ගාමකෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍ය ඉමේ හේව කෝ භික්ඛු අට්ඨහි අට්ඨරියේහි අම්භුතේහි ධම්මේහි සමන්නාගතෝති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන්ලෝකාග්‍ර
සම්මා සම්බුදුරජුන් සිරිමුව මඩලින් වදාහල මිහිරි බුදුවදනක් වෙත සවන් යොමු කරන්නටයි හැම දෙනාම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ. සිහියෙන් නුවණින් තථාගතමා ධර්මයට සවන් දීමෙන් විශාල වෙනසක් ජීවිතය තුළ සිදුවන හැටි ඔබටම අත්විඳ ගන්නට පුළුවන්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාහල අමා ධර්මයෙන් එකම බණපදයක් වුවද සිතගත නිවාලන මහා පුදුම අනුහසකින් යුක්ත වන බව ධර්මයේ ශ්‍රවණය කරන ඒ අනුව පිළිපදින ශ්‍රාවකයෝ මනාව දන්නවා. ඉතින් ඔබටත් ඒ අමා දහමේ සුව විඳ ගන්නයි අද මේ සිත්නෙත් අසපුවෙන් අමා මිහිරි දහම් දේශනා කරනු ලබන්නේ ඔබ ශ්‍රවණය කරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ලබා දීම පිණිස දායකත්වයේ දරන රඹුක්කන මුවපිටියේ පදිංචි පින්වත් ජේ මදුරගේ එල්.එච්.එම්. ලොකුමැණිකේ ඇතුළු පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තබාගෙනයි මේ උදාර ධර්ම දානය ලබා දෙන්නේ. ඉතින් මේ ධර්ම දානයට සම්බන්ධ වන සියලුම දෙනාට මේ උදාරතර පින් බලයෙන් ඒ අත්ංගේ හිත්වල බලාපොරොත්තු සිතුම් පැතුම් පුරපස මෝරණ සඳ මඩලක් වගේ ඉෂ්ට සිද්ධ වේවා කියලා පළමු කොට මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සජ්ජායනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාත පාළියේ එන ဒ ුතිය උග්ග කියන සූත්‍රයේ අවසාන කොටසයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානය ලැබපු පින් ඇති සිටු පුත්‍රයෙකුගේ කතා පුවතක් අනුවයි අද මේ උදාර දහම් දේශනා කරන්නට අදහස් කරන්නේ. ඔබ හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන බැවින් මේ සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානය ලැබපු හත්ති ගාම වහසී උග්ග සිටුතුමාගේ චරිතාපදානය බොහෝම වැදගත් වෙනවා. ඒ උතුමන් වහන්සේගේ ජීවිතයේ තිබුණ ඒ උතුම් උදාර ගුණයන් අසා ඔබේ ජීවිතය තුලත් ඒ සංඝෝපස්ථාන ගුණය දියුණු කර ගැනීම පිණිස මේ කරුණ ඊටාම ප්‍රයෝජනවත් වන නිසා හොඳ සිහි කල්පනාවෙන් සවන් දීලා බලන්න ඒ කාලේ හිටපු උපාසකවරුන්ගේ උපාසිකාවන්ගේ ශ්‍රද්ධාව සීලවන්ත භාවය ඒ වගේම ජීවිතයේ ඇතිවෙච්ච මහා පුදුම ආශ්චර්යමත් වෙනස බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය නිසා ඒ හදවත්වල ඇතිවෙච්ච සාන්තිය මැන බලන්නට මේ සූත්‍රයේ මහා පුදුම නිදර්ශනයක් සපයා දෙනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් සමයක වජ්ජි දනව්වේ හත්ති කියන ග්‍රාමයේ වැඩ ඉන්න කාලේ තමයි මේ සිටුවරයා ඒ බුදුරජාණන් වහන්සේට ඉස්සිස්සෙල්ලාම මුණ ගැසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනකොටම මේ සිටුතුමාගේ අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා භාග්‍යවතුන් වහන්සේ ගැන. ඒ පැහැදීම ඇති වෙන්නේ නිකම් නෙමෙයි. පෙර සංසාර ගමනේ මහ විශාල පැතුමක් තිබුණා එතුමාගේ හදවතේ. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානය මට ලැබේවා කියලා. හත්ති ග්‍රාමවාසී ඒ උපාසකතුමා ඒ ප්‍රාර්ථනාව හදවතේ පිහිටුවා ගත්තේ සුළුපටු කාලයකට එහා පැත්තේ නෙමෙයි. මහා කල්ප ලක්ෂයකට පෙර මේ ලෝක ධාතුවට පහළ වෙච්ච පදුමුත්තර නම් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ඒ ශ්‍රී නාමය ලැබුණේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා තබපු මහ පොළවේ තබපු පළමු සිරිපතුලේ පටන් පරිනිර්වාණ මංචකයේ දක්වා යම් අවසන් සිරිපතුලක් තැබුවා නම් ඒ දක්වාම තැබූ සිරිපතුල් පිළිගන්නට මහ පොළොව පලාගෙන රත්පියුම් පැන නැගුණා. ඒ රත්පියුම් ගර්භයේ සිරිපා පිහිටවනකොට රත්පියුම් ගර්භයෙන් දෙපැත්තට විසිරෙන මල් රේණු ඒ තථාගතයන් වහන්සේගේ සිරස් මණ්ඩලයේ පටන් සම්බුදු සිරුරට පූජා වෙනවා වගේ අහස් කුසට විහිදිලා නැවත බුදු සිරුරට වැටෙනවා. ආන්නේ ආශ්චර්යයෙන් යුක්ත නිසා ඒ බුදුරජාණන් වහන්සේට පදුමුත්තර කියන නම ලැබුණා.
හංසවතී නගරයේ තමයි පහළ වෙලා දම්සක් පවත්වලා මුළු ලෝකයටම අමාදායාදය ලබා දුන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ මේ හත්ති ග්‍රාමවාසී උග්ග සිටු පුත්‍රයා එක්තරා කුල ගෙදරක ඉපදිලා බුදුරජාණන් වහන්සේගෙන් නැත්නම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් අමා ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් එහෙම අමා දහම් ශ්‍රවණය කරන යුගයකදී එතුමාගේ නෙත ගැටුණා එක් උපාසකවරයෙක් සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානයේ පිහිටුවනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් මේ තනතුර ලබා දුන්නේ. සංඝෝපස්ථාන කරන උපාසකවරුන් අතර මෙන්න මේ උපාසකතුමා මගේ ශාසනයේ අග්‍රයි කියන තනතුර තමයි ලබා දුන්නේ. ඉතින් මේ තනතුර ප්‍රදානය වන අවස්ථාවේදී මේ උපාසකතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් බලා සිටියා. ඒ උපාසකතුමාට දෙවිවරු පවා සාදුකාර දෙන හැටි, ඒ තනතුර ප්‍රදානය කරන වෙලාවේ අහසින් මල් වරුසා වැටෙන හැටි, සිව්වනක් පිරිසම එක හඬින් සාදුකාර පවත්වන හැටි, ඒ වගේම බොහෝ දෙනා අතර ඒ උතුම් තනතුර පිළිබඳව කතා වෙන හැටි, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන තනතුර සුළුපටු තනතුරක් නෙවෙයිනේ. ඉතින් මේ බලාගනින් උපාසකතුමාගේ හිතේ එක්තරා අධිකාර කර්මයක් මේ ප්‍රාර්ථනාව පිළිබඳ ඇති වුණා. මටත් යම් කිසි දිනක මතුමත්තේ මේ ලෝකයට පහළ වන මෙවන් වූ උතුම් බුදුරජාණන් වහන්සේ නමකගේ සම්මුඛයේ සිරිපාපියුම් සෙවනේ භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන නැත්නම් සංඝයාට උපස්ථාන කරන උපාසකවරුන් අතර අගතනතුර අග්‍රස්ථානය ලබන්නට ලැබේ නම් කියලා මෙහෙම හිතවිල්ලක් ඇති වෙලා ඒ සිතුවිල්ල ප්‍රාර්ථනාවක්සේ ස්ථීරව හදවතේ පිහිටුවා ගත්තා. පිහිටුවාගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දන් පැන් පූජා කරලා ඒ ප්‍රාර්ථනාව බොහෝම බලවත් කරගත්තා. ස්ථීර කරගෙන කල්ප ලක්ෂයක්ම දෙව් මිනිස් ලෝකේ දා පටන් පාරමි පිරුවා. කුමක් උදෙසාද? සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානය ලබන්න. වෙන යම් රජකමක් ලබන්න නෙමෙයි, සිටුකමක් ලබන්නට නෙමෙයි. ප්‍රාර්ථනාවම බොහෝම පිවිතුරුයි, පිරිසිදුයි. එනිසා එදා පටන් මහා කල්ප ලක්ෂයක් දුර්ගති භවයක නොවැටි මේ පින් ඇති උපාසකතුමා ජාති ජාතීන්හි ඉපිද බුදු සසුන් මුණ ගැහෙච්ච වාරවල සංඝෝපස්ථාන බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිද්ධ කළ මහා සංඝරත්නය දුටු මානේ වන්දනා කරමින් ඒ උතුමන් වහන්සේලාගේ අවශ්‍යතා මනාව විමසා පිරිමසා දෙමින් ඒ මහා සංඝරත්නයේ විශ්වාසය දිනා ගනිමින් මහා සංඝරත්නයට කැපකරු දායක කෙනෙක් වෙමින් එලෙසින් ජාති ජාතීන්හි ගුණ පිරුවා. ඔහොම ගුණ පුරාගෙන එන කාලේ තමයි එතුමාට අපේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වීමත් සමගම ඒ අසිරිමත් වූ අවස්ථාව හිමි වෙන්නේ. තුන් ලෝකාග්‍ර අප මහා මුනි රජුන් ලුම්බිනී සාල වනයෙන් මේ මිහි මත සිරිපාපියුම් පිහිටුවලා ඉන් අනතුරුව අවුරුදු 29ක් ගත වෙච්ච දවසේ රජසුව අතහැර දාලා තපෝවනයේ වෙත පියමන් කරලා සයවසරක දුෂ්කර ක්‍රියා සමයේ නිමාවට පත් කරමින් ඉන් අනතුරුව මධ්‍යම ප්‍රතිපදාව නැමැති ශාන්ත වූ රමණීය මාවතින් සම්මා සම්බෝධිය වෙත වැඩම කරලා අනන්ත ඥාන බල ගුණ බල පරිවාර කොට ඇති සම්බුදු පදවියෙන් ලද අනන්ත අවබෝධය සහ විස්මිත ප්‍රඥාවෙන් සත්සති ගෙවමින් එළඹි ඇසල පුන් පොහෝ දවසකදී ඉසිපතන මිගදායේ මුව වනයේ ඒ අමා සදහම් බේරී නාදයෙන් පින් ඇති දෙවි මිනිසුන්ගේ හද සංතාන මිහිරෙන් මිහිරට පත් කරමින් 18 කෝටියක් දෙවියන්ට බ්‍රහ්මයන්ට අමා සදහම් දෙසා වදාරමින් ධර්මාවබෝධයෙන් යුතු ශ්‍රාවක පිරිසක් මේ ලෝකේ ඇති කළා. එයින් අනතුරුව ගමින් ගමට නියම් ගමින් නියම් ගමට ඒ සිරිපාපියුම් දිගු කරමින් පුදුමාකාර කරුණාවක් හදවතේ උහුලමින් කාටත් සමසිතින් යුක්තව ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. හමු වූ සෑම කෙනෙකුටම කාරුණිකත්වයෙන් පිහිට වුණා. මුදිතාබර හදවතින් කාගෙත් සැපය සම්පත අනුමෝදන් වුණා. කාටත් හිංසාවක් කළේ නෑ. කවුරු දිහාවත් බලලා ඉරිසියාකම් කළේ නෑ. මසුරුකම් කළේ නෑ. ගුණමකුකම් තිබුණේ නෑ. ගුණවතාගේ ගුණ බුදුසිරි මුව මඩල පිරෙන්නට වර්ණනා කළා. ඒ වගේම තථාගතයන් වහන්සේ වැරද්දක් දුටු දැන ආදරයෙන් අනුකම්පාවෙන්
දෙවි මිනිසුන්ට වැරැද්දේ ඇති නපුර පෙන්වා දුන්නා. හොඳ ගුණයක් තිබුණොත් කාගේ වුණත් ඒ හොඳ ගුණය බොහෝම ඉහළින් අගය කරලා ගුණවන්ත භාවයේ සිහිලස මෙතෙකයි කියා කිව නොහැකි ආකාරයෙන් ආනිසංස වශයෙන් කියා දුන්නා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ලෙසින් මේ මුළු ලෝකයේම සද්ධර්මයෙන් පොබයාලමින් වැඩ ඉන්න කාලේ තමයි මේ උපාසකතුමා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා වජ්ජි දනව්වේ හත්හි කියන ග්‍රාමයේ එක්තරා සිටුවරයෙකුගේ නිවසේ එකම සිටුපුතු වෙලා මේ ලෝකෙට පහළ වෙන්නේ. නම තමයි හත්හි ග්‍රාමවාසී උග්ග කුමාරයා නැත්තම් උග්ගත කුමාරයා කියලාත් කියනවා. ඉතින් මේ කුමාරයා පින් ඇති සිටු කුමාරයෙක් නිසා කාලයාගේ ඇවෑමෙන් පියමහා සිටුතුමාගේ අභාවය සිද්ධ වුණා. ඒ අභාවයෙන් අනතුරුව මේ උග්ගත කුමාරයාට ඒ ප්‍රදේශයේ ප්‍රධාන සිටු තනතුර හිමි වුණා. බොහෝම ශ්‍රද්ධාවන්තයි. උපන්දා පටන් මේ ගුණය ඒ කුමාරයාගේ ජීවිතේ තිබුණා. කොහොම වුණත් ඉතින් සිටු කුමාරයෙක් නිසා මහා ධනවතෙක්, එක පැත්තකින් බලවතෙක්, බොහෝ පිරිසක්, කීර්ති නාමයක්, සැප සම්පතක් නිසර්ග වශයෙන්ම හිමි වෙලා තිබුණා. පින් ඇති අයට සැප සම්පත් ලැබෙනවානේ. සංසාරේ පින්පිරු අනුහස මේ ජීවිතේ දකින්නට පුළුවනි රූපයෙන්, කටහඬින්, ඒ වගේම භවභෝග සම්පත් වලින් පිළිබිඹු වෙන්නේ කෙතෙක් දුරට මොහු දන්පැන් පූජා කරලා තියෙනවද, සිල් ගුණ ආරක්ෂා කරලා තියෙනවද කියන කාරණයයි. ඒ කාරණය විද්‍යමාන වෙනවා තමන්ට ලැබිලා තියෙන ඒ භෞතික සම්පත් වලින්. ඉතින් මේ සිටුතුමා බොහෝම ආනුභාව සම්පන්න සිටුවරයෙක්. ඒ කාලේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩමින් මෙන්න මේ හත්හි කියන ග්‍රාමයට වැඩම කරන්නේ. ඒ හත්හි ග්‍රාමයේ තියෙනවා මහා උයනක්, උද්‍යානයක්. ඒ කියන්නේ ප්‍රභූවරු සතුටු වන, ජල ක්‍රීඩා කරන, විනෝද වන තැනක්. නාගවන උයානය කියලා. ඉතින් මේ නාගවන උයනේ බුදුරජාණන් වහන්සේදා වැඩ ඉන්නවා. ආන්නේ දවසේ මේ උග්ග සිටු පුත්‍රයා දින 7ක් පුරාවටම පාන මදමත්තෝ හුත්වා. ඒ කියන්නේ සුරා පානය කරලා හොඳටම මත් වෙලා. ඒ කාලේ මහා සැනකෙලියක් පැවතුණා දින 7ක් පුරාවට. ඉතින් ඒ සැනකෙලියේදී මේ සිටු පුත්‍රයා අනේකාකාර සුරාවන් සකසාගෙන ඒ සුරා පානය කරමින්, නැටුම් ගැයුම් වැයුම් බලමින්, රසවත් ආහාර පාන අනුභව කරමින්, ජල ක්‍රීඩා කරමින් මේ කාලේ ගත කරන්නේ. ඒ ප්‍රදේශවාසීන් තමන්ගේ යහළුවන්, හිත මිතුරන්, නාටිකාංගනාවන් ආදීන් පිරිවරාගෙන. ඉතින් මේ විදිහට දින 7ක් පුරාවට සුරා මදයෙන් මත් වෙලා ඉන්නකොට තමයි ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නාගවන උද්‍යානයේදී මේ සිටුතුමාට. ඉතින් බුදුරජාණන් වහන්සේ දස බලධාරීව, චතු විසරද ඥාන බල ඇතිව, අනාගතංස මහා ඥාන බලය ඇතිව පුදුමාකාර සම්බුද්ධ විලාසයකින් වැඩ ඉන්නවා දැකලා මේ සිටු පුත්‍රයාට මහ පුදුමාකාර හැඟීමක් හිතේ ඇති වුණා. පෙර බුද්ධ ශාසනවල විශේෂයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් සෙවනේ ප්‍රාර්ථනා කරපු උතුම් පැතුමක් හිතේ තියෙනවනේ. ආන්නේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන කාලේ තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ගිහි ගෙදර ඉඳගෙන ගිහි උපාසකයෙකු ලෙස මහා සංඝරත්නයට උපස්ථාන කරනවා. ඒ උපස්ථාන කරන උපාසකවරුන් අතර මම අග්‍රස්ථානය ලබනවා කියන පින්බර පැතුමයි එතුමාගේ හදවතේ පිහිටා පැවතුනේ. බුදුරජාණන් වහන්සේ දකින්නකොට සැබවින්ම මේ සිටුතුමා හොඳටම සුරාමදයෙන් මත් වෙලා හිටියේ. ශරීරයේ එහෙම යත වෙනමින් තමයි මෙතුමා බුදුරජාණන් වහන්සේ දකින වෙලාවේ හිටියේ. ඉතින් ඒ සුරාමදේ නැති වෙලා ගියා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම. සුරාමදේ නැති වෙලා ප්‍රකෘති සිහිය පැමිණිලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපා සිප ගනිමින් වන්දනා කරලා නිසක ලෙසම මේ වැඩ ඉන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ කියන හැඟීම මෙතුමාගේ හදවතේ ඇති වුණා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අමා ධර්මය අහලා අනාගාමී උපාසකතුමෙකු ලෙස මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තමා පැතූ තනතුර ලැබුවා. මොකක්ද පැතූ තනතුර? සංඝෝපස්ථායක උපාසකවරු අතර අග්‍රස්ථානය. ඉතින් මේ තනතුරත් ලබාගෙන බොහෝම කීර්ති ධරයෙක් වෙලා මේ ලෝකේ ජීවත් වෙලා අනාගාමී වූ ඒ වජ්ජි දනව්වේ වාසය කළ හත්ති ග්‍රාමක උග්ග සිටුතුමාගේ ජීවිතයේ ආශ්චර්යමත්
කරුණු 8ක් පිළිබඳව අද මේ දහම් කතාවෙන් ඔබට කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨයි භික්කවේ අච්චරියේහි අබ්භුතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් හත්හි ගාමකං ධාරේත. මහණෙනි, හත්හි ග්‍රාම වාසී උග්ග ගෘහපතිතුමා නැත්නම් සිටුතුමා ආශ්චර්යමත් වූ කරුණු 8කින් යුක්තයි කියන මේ කාරණය දරාගන්න. මහණෙනි, හත්හි ග්‍රාමක වාසී උග්ග ගෘහපතිතුමා ආශ්චර්යමත් වූ කරුණු 8කින් යුක්තයි කියලා හිතේ තියාගන්න කියලා මෙන්න මෙහෙම වදාරලා බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටලා සුවඳ කුටියට වැඩම කළා. ඉතින් ඒ කතාව අහගෙන හිටපු එක්තරා භික්ෂුවක් පසුදා පෙරවරු කාලයේ සිවුරු හැඳ පුරවාගෙන පාත්‍රය අරගෙන මේ උග්ග ගෘහපතිතුමාගේ සිටුමාලිගාව වෙත වැඩම කළා. වැඩම කරලා පනවන ලද ආසනයේ වාඩි වුණා. ඒ වෙනකොටත් ඒ සිටුතුමාගේ සිටුමැදුරේ 500ක් භික්ෂූන් වහන්සේලාට හැමදාම දන්පැන් පූජා කරනවා. ආසන 500ක් නිතරම පනවලයි තියෙන්නේ. ඇයි ඉතින් සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානයනේ ලැබුවේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේ වෙත ඒ හත්ති ග්‍රාමක උග්ග ගෘහපතිතුමා පැමිණුණා. පැමිණිලා ඒ භික්ෂුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙක වාඩි වුණා. එකත් පස්සෙක වාඩි වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ උග්ග ගෘහපතිතුමා ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරනවා අට්ඨයි කෝත්වං ගහපති අච්චරියේහි අබ්භුතේහි ධම්මේහි සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝ කතමේතේ ගහපති අට්ඨ අච්චරියා අබ්භුතා ධම්මා යේහි ත්වං සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝ. ගෘහපතිතුමනි, අපේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ ආශ්චර්යමත් වූ කරුණු 8කින් සමන්නාගත උපාසකවරයෙක් කියලා. මොනවද ආශ්චර්යමත් කරුණු? නැත්නම් ඒ ආශ්චර්යමත් ගුණ ධර්මයෝ 8 කුමක්ද ඔබේ ජීවිතයේ තියෙන? ආන්නේ වෙලාවේ මේ උග්ග ගෘහපතිතුමා ප්‍රකාශ කරනවා නකෝ අහං භන්තේ ජානාමි කතමෙහි අට්ඨහි අච්චරියේහි අබ්භුතේහි ධම්මේහි සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝති. ස්වාමීන් වහන්සේ, ඒ භාග්‍යවතුන් වහන්සේ මා ගැන දේශනා කළ ආශ්චර්යමත් වූ කරුණු 8 මොනවද කියලා මම දන්නේ නැහැ. අපිච භන්තේ, නමුත් ස්වාමීනි, යේමේ අට්ඨ අච්චරියා අබ්භුතා ධම්මා සංවිජ්ජන්ති තං සුනාහි සාධුකං මනසිකරෝහි භාසිස්සාමි. මගේ ජීවිතේ ආශ්චර්යමත් වූ කරුණු 8ක් තියෙනවා. මං මේ කරුණු 8 කියන්නම්. ස්වාමින් වහන්සේ මනාව ඒ ගැන නුවණින් විමසන්න, හිතේ තබා ගන්න. ආන්නේ වෙලාවේ ස්වාමින් වහන්සේ ඒවං ගහපති, හොඳමයි ගෘහපතිතුමනි කියලා පිළිතුරු ලබා දුන්නා. ඒ වෙලාවේ හත්ති ග්‍රාමවාසී උග්ග ගෘහපතිතුමා තමන්ගේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුණ ගැසීමත් සමග ඇති වූ ආශ්චර්යමත් වූ කරුණු 8ක් ප්‍රකාශ කරන. බලන්න, ගිහි ගෙදර හිටපු උපාසකතුමෙකුගේ සිංහනාදය මේ බණ කතාව අහන උපාසකවරුන්ටත් උපාසිකාවන්ටත් ස්වාමින් වහන්සේලාට වුණත් හරි පුදුම ආදර්ශයක් සපයනවා. මොනතරම්නම් සම්මා සම්බුද්ධ ශාසනය පිහිට කරගෙන සම්බුදු සසුනේ මගඵල නිවන් සුව ප්‍රතිවේදයෙන් විසරද භාවයට පත් වෙලා හිටියද ඒ කාලේ උපාසක උපාසිකාවෝ. ඒ අතර මේ උග්ග සිටු පුත්‍රයා, ගෘහපති පුත්‍රයා මොනතරම්නම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද බලන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිතවල තියෙන මහා පුදුම හපන්කම්, ආශ්චර්යමත් දේවල්, ඒව තමයි දක්ෂතා කියලා කියන්නේ. සාංශාරික ගුණධර්ම බොහොම ඉහළින් ඉස්මතු වෙලා ලෝක ප්‍රසිද්ධ වූ උදාර චරිත බලන අද පවා බොහෝම ආශ්චර්යමත් ලෙස අපි මේ කරුණු කතා කරනවා, අනුමෝදන් වෙනවා, ඔබ ශ්‍රවණය කරනවා. දිනෝ 1000ක් දෙනා ඒ උතුම් චරිතාපදාන අනුමෝදන් වෙන්නේ ඒ ගුණෙහි යති යාවත් කාලීන බව ගැන කියාපාමින්. ඉතින් එනිසා කාගේ වුණත් ජීවිතයක ගුණයක් ඇති වුණොත්, කාගේ වුණත් ජීවිතයක යහපතක් ඇති වුණොත් ඒ යහපතේ ගුණය බොහෝම ශ්‍රේෂ්ඨයි, බොහෝම අග්‍රයි. කොයි කාලෙ බැලුවත් ගුණයට අමිල වටිනාකමක් ලැබෙනවා. දුර්ගුණයන්ට එහෙම වටිනාකමක් ලැබෙන්නේ නැහැ.
ගුණවතාගේ ගුණ මනුලොව ඉක්මවා දෙව්ලොව ඉක්මවා බඹලොව ඉක්මවා පිටසක්වල දක්වා පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ. ඉතින් එනිසා සිල් සුවඳ ගුණ සුවඳ ලෝකයට වහනය කර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝම කීර්තිධර උපාසකවරයෙකු වන සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානය ලබපු හත්හි ග්‍රාමවාසී උග්ග සිටුපුත්‍රයාගේ මේ මිහිරි කතාව අහලා තමන්ගේ ජීවිතයටත් එයින් උදාර ගුණ එකතු කරගන්න බලන්න. ඉතින් ඒ සිටුපුත්‍රයා ප්‍රකාශ කරනවා ඒ ස්වාමින් වහන්සේට පළමු තමන්ගේ ජීවිතයේ තමා දකින ආශ්චර්යමත් කාරණේ. යදාහම් භන්තේ නාගවනේ පරිචරන්තෝ භගවන්තම් පඨමං දූරතෝ අද්දසං. එදා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ඔහුට මුණ ගැහුනේ නාගවන උද්‍යානයේදීනේ. ඒ වෙනකොට සුරා මදයෙන් හොඳටම මත් වෙලා හිටියේ මේ සිටුපුත්‍රයා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය සමග විශාල ආනුභාවයකින් ඒ නාගවන උද්‍යානයේ වැඩ ඉන්නවා. ආන්නේ වැඩ ඉන්නවා මේ සිටුපුත්‍රයා දැක්කා. සහ දස්සනේ නේව මේ භන්තේ භගවතෝ චිත්තම් පසීදී. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම දැන් සුරා මදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවක අම්මා තාත්තවත් හඳුනගන්න බැහැනේ. නමුදු මේ සිටුපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම කොච්චර මත් වෙලා හිටියත් දින 7ක් සුරාපානය කරලා මත් වෙලා හිටියත් දකින්නකොටම පුදුමාකාර හිතේ පැහැදීමක් ඇති වුණා. අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. සහදස්සනේ නේව ඒ සම්බුද්ධ රූපය නෙත ගැටෙනකොටම මුළු ශරීරයම පහන් වුණා. කොච්චර පහන් වුණාද කියනවනම් සුරා මදෝච පහී දින 7ක් පුරා තිබුණ සුරා මදය හරියට නෙළුම් කොළයෙන් ඉවත් වෙලා යන ජලයක් වගේ නැති වෙලා ගියා. ප්‍රකෘති සිහිය පැමිණුණා. එතකොට හිතලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය මොනතරම්ද. මෙච්චර මත් වෙලා හිටපු කෙනෙකුගේ සිහිය එක්ක නිමේෂයකින් ඇති වුණා. දැකීම මාත්‍රයේ සිහිය ඇති වුණා. සුරා මදේ නැති වෙලා ගියා. ඉතින් මේ ගෘහපතිතුමා කියනවාර ස්වාමින් වහන්සේට අයං කෝ මේ භන්තේ පඨමෝ අච්චරියෝ අබ්භුතෝ ධම්මෝ සංවිජ්ජති. ස්වාමීනි මෙන්න මේක මගේ ජීවිතේ හරි ආශ්චර්යමත් වූ කාරණයක්, පුදුම සහගත කාරණයක් කියලා. සැබවින්ම පුදුමයක්නේ. සැබවින්ම ආශ්චර්යමත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම මින් පෙර කිසිදාක ඒ අසිරිමත් අවස්ථාව ඔහුට ලැබිලා තිබුණේ නැහැ. ඒ ආරංචිය ලැබිලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දකින්නකොට පළමු දැකීමෙන්ම ඒ ප්‍රථම දර්ශනයෙන්ම ඒසා මහා පරිවර්තනයක් ඇති වුණා ජීවිතේ. ඔන්න හිතලා බලන්න. මොන තරම් නොමග ගිහිල්ලා හිටියත්, මොන තරම් සිහි කල්පනාව නැති වෙලා තිබුණත් සම්බුද්ධාරම්මණය ඇසින් දකින්නකොටම මේ සිටුපුත්‍රයාගේ ප්‍රකෘති සිහිය මනාව පිහිටියා. ඒක ආශ්චර්යමත් කාරණයක්. ඒ තරම්ම සම්බුද්ධ ගෞරවයක් සංසාරගත ජීවිතයේ තුමාගේ හදවතේ තිබුණා. අන්න ඒක තමයි ජාති ජාතීන්හි බුදු ගුණ මෙනෙහි කිරීමේ, බුදුරජාණන් වහන්සේට අවනත වීමේ, බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය අනුමෝදන් වීමේ වටිනාකම. ඒක තමයි පළමු ආශ්චර්යමත් කාරණේ. ඊළඟට දෙවන කාරණයක් ප්‍රකාශ කරනවා එතුමා. සෝකෝ අහම් භන්තේ පසන්න චිත්තෝ භගවන්තං පයුරුපාසින් තසමේ භගවා ආනුපුබ්බිකතං කතේසි. ස්වාමීනි එලෙසින් බුදුරජාණන් වහන්සේ දැකලා සිත පහදවාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් සිරිපා කමල් වන්දනා කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපයට මම ගියා. එහෙම ඉන්නකොට ඒ භාග්‍යවතුන් වහන්සේ මට අනුපිළිවෙල දහම් කතාව දේශනා කළා. මොකක්ද අනුපිළිවෙල දහම් කතාව කියන්නේ? දාන කතං, සීල කතං, සග්ග කතං, කාමානං ආදීනමං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ආනිසංසං පකාසේසි. මුලින්ම දාන කතාව. දානය දන් දීමේ ආනිසංස, දන් දීම නිසා කෙනෙකුට ලැබෙන සුගති සුවය, සැප සම්පත්, මේ සියල්ලම වර්ණනා කරමින් කරන කතාවටයි දාන කතාව කියලා කියන්නේ. ඒක තමයි අනුපිළිවෙල කතාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවේ කවුරු ආවත් අවස්ථානුරූපීව බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාවක් සිද්ධ කරනවා. දානය ගැන, ඉන් අනතුරුව සීලය ගැන, දානයේ සීලේ ආනිසංස ගැන,
දිව්‍ය ලෝකවල තොරතුරු සග්ග කතාවෙන් කියලා දෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ තියෙන ආයු සංස්කාර, සැප සම්පත්, දිව්‍ය ආනුභාවයන් මේ හැමදේම ශ්‍රාවකයන්ට කියා දෙනවා. එහෙම අහගෙන ඉන්නකොට ශ්‍රාවකයන්ගේ හිත් මෘදු භාවයටපත් වෙනවා. හිත්වල ඇති කටෝර භාවය, රළු භාවය, කර්කශ භාවය, ක්‍රූර භාවය මේ මිහිරි බුදුවදන් ඇහෙනකොටම මැකිලා යනවා. මිහිරිම මිහිරි හඬ, ලස්සනම ලස්සන රූපය, පින්වන්තම පින්වන්ත අවස්ථාව, වාසනාව ජීවිතේ උපරිමයෙන් පෑදෙන මොහොතනේ මේ එකතු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මහ පුදුම අනුහසක් තියෙන නිසා ඕනම කෙනෙකුගේ හිත ඒ දාන කතාවට බැඳෙනවා. කොච්චර මසුරෙක් හිටියත් දාන කතාව ඇහුවම දන් දෙන්න හිතෙනවා. කොච්චර දුස්සීලයෙක් හිටියත් එයාට ඒ සීල කතාව අහපුවාම අද පටන් මම සිල්වත් වෙනවා කියන හැඟීම ඇති වෙනවා. කොච්චර මිත්‍යා දෘෂ්ටිකයෙක් හිටියත් සංඝ කතාව අහපුවාම මේ දෘෂ්ටිය ගැලවිලා යනවා. සම්බුදු අනුහස. කොච්චර කාමකත්වයෙන් ඔද්දල් වූ සිතක් තියෙන කෙනෙක් වුවද කාමයන්ගේ ආදීනමය, කාමයන් නිසා ඇතිවන සිතේ ක්ලේශය, ඒ අපිරිසිදු භාවය ගැන කියා දෙනකොට කාමයන් පිළිබඳව අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇති වෙනවා. කොයි තරම් හෝ ලෝභයෙන් යුක්තව ගිහි ගෙවලට වෙලා නොයෙක් ආකාරයේ ගිහි බැඳුම් අගය කර කර හිටියත් නෙක්ඛම්මේ ආනිසංස කතාව ඇහෙනකොට බුදු සිරි මුව මඩලින් යහගෙන ඉන්න ශ්‍රාවකයාට හිතෙනවා මමත් අතහැරීම පුරුදු කරන්න ඕන කියලා. ඉතින් ඔය විදිහට එදා උග්ග සිටු පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළා. යදාමම් භගවා අඤ්ඤාසෙ කල්ල චිත්තම් මුදු චිත්තම් විනීවරණ චිත්තම් උදංග චිත්තම් පසන්න චිත්තම්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අනුපිළිවෙල කතාව ඇයි සිද්ධ කරන්නේ? පුද්ගලයෙකුගේ මනසක් ධර්මාවබෝධය සඳහා ගනිද්දී ඒ සඳහා සුදුසු තත්වයට පත් කරන්නට ඕනි. ඒ කියන්නේ නීවරණ හිතේ අයින් කරන්නට ඕන. කාමච්ඡන්ද, ව්‍යාපාද, ස්තිහින මිද්දාදී නීවරණ අයින් කරන්නට ඕන. ඒවා අයින් කරන්න තමයි දාන කතාවෙන්, සීල කතාවෙන්, සංඝ කතාවෙන් කරුණු දක්වන්නේ. ඒවා අහගෙන ඉන්නකොට කාමරාගය දුර වෙලා යනවා, ව්‍යාපාදයේ, ක්‍රෝධයේ ප්‍රහාණය වෙනවා. ඒ වගේම ඒ මිහිරි හඬින් දහම් ඇහෙනකොට එයාට කොහොමවත්ම නිදිමතක් එන්නේ නැහැ. ඒ වගේම පසුතැවීම ඇති වෙන්නේ නැහැ. ලස්සනම රූපේ දකපුවම ඔක්කොම අමතක වෙනවානේ. මිහිරිම මිහිරි කටහඬෙන් බනහනකොට අනිත් හැමදේම අමතක වෙනවා. ඒ කියා දෙන වදාරන දහමට විතරක්ම හිත යොමු වෙනවා. ආන්න එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ ශ්‍රාවකයාගේ හිත. දැන් මොහුගේ හිත බොහොම මෘදුයි. ඒ කියන්නේ ධර්මාවබෝධයට මෘදු සිතක් අවශ්‍යයි. තද සිතකින් ධර්මාවබෝධයක් වෙන්නේ නැහැ. මුදු චිත්තං, කල්ල චිත්තං, විනීවරණ චිත්තං, නීවරණ පහවගිය සිතක් අවශ්‍යයි මාර්ගඵල ලබන්න. ඒ වගේම උදග්ග චිත්තං, හරිම සතුටින් පිනාගිය සිතක් අවශ්‍යයි ධර්මාවබෝධය ලබන්න. පසන්න චිත්තං, පැහැදුණු සිතක් අවශ්‍යයි ධර්මාවබෝධය ලබන්න. නරක් වෙච්ච හිතක් තියෙන, දුගඳ හමන හිතක් තියෙන, වේදනා සහිතව පවතින අවස්ථාවකදී බණ ඇහුවට ඒ ධම්ම අවබෝධ වෙන්නේ නැහැ. එනිසා ශ්‍රාවකයාට දහම් අවබෝධ කරන්නට බුදුරජාණන් වහන්සේ තියෙන බාධකයන් මුලින්ම ඉවත් කරනවා. කොහොමද ඉවත් කරන්නේ? දාන කතා ආදී මధుර මනෝහර අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මාධුර්යයෙන් දේශනා කරලා. ඉතින් ඒ විදිහට ඒ සිත ශ්‍රාවකයාගේ මෘදු වූ, රමණීය වූ, නිසල වූ තත්වයට පත් වුණාට පස්සේ තමයි යා බුද්ධානං සාමුක්ඛංසිකා ධම්ම දේශනා බුදුරජාණන් වහන්සේලා විසින්ම ප්‍රකාශ කරනු ලබන ආශ්චර්යමත් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මොකක්ද මේ දේශනාව? දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. දුක්ඛාරය සත්‍යය, දුක්ඛ සමුදයාරය සත්‍යය, දුක්ඛ නිරෝධාරය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. සයථාපි නාම සුද්ධං වද්ධං අපගත කාලකං සම්මදේව රජනං පටිග්ගන්හෙය. ඉතින් මේ අමා ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේදා උග්ග සිටු පුත්‍රයාට බුදු සිරි මුව මඩලින් අසන්නට ලැබුණා. සිත පැහැදිලා ඉන්න වෙලාවක්, සම්බුදු රජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්න වෙලාවක්, සංසාරේ මහා කරපු පිනක් මතුවෙච්ච වෙලාවක්. ඉතින් මොකද වුනේ? සුද්ධං වද්ධං අපගත කාලකම්, පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා. කුණු දුහවිලි නැති තාම පිරිසුදු වස්ත්‍රයකට ඒ මනාව පඳු අල්ලනවා වගේ, ඒ රජනය නැත්තං ඒ තබරන වර්ණය අල්ලනවා වගේ, ඒව මේවං කෝ මේ තස්මින් ඒ වාසනේ විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි.
ඒ හත්හි ග්‍රාමවාසී උග්ග සිටුපුත්‍රයාට ඒ වාඩි වෙලා හිටපු ආසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. කොහොමද අවබෝධ වුණේ? යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මන්ති. හටගන්නා ස්වභාවයෙන් යුක්ත යමක් මේ ලෝකෙ වේ නම් ඒ සියල්ල ඒකාන්තයෙන් නැසී යනවා කියන අවබෝධය මේ සිටුපුත්‍රයාට ඇති වුණා. පළමු මාර්ගයෙන්, ဒုတိ ය මාර්ගයෙන්, තෘතීය මාර්ගයෙන් කියන මේ මාර්ග තුනෙන් ඒ උතුමන් වහන්සේ විරාගී භූමියට පැමිණුණා. ඒ කියන්නේ සෝතාපන්න වුණා, ඉන් අනතුරුව සකදාගාමි වුණා, ඉන් අනතුරුව අනාගාමි වුණා. සහ දස්සනේ නේම බුදුරජාණන් වහන්සේ දැකීමත් සමගම. ඉතින් මේ සිටුපුත්‍රයා අර ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි සෝකෝ අහම් බන්තේ දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ. ස්වාමීනි මම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගත්තා. තින්න විචිකිච්ඡෝ සැක සංකාවන්ගෙන් මුළු මනින් මෙතෙර වුණා. විගත කතංකතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්හෝ ශාසනේ. බුද්ධ ශාසනයේ බොහෝම පැහැදුණු සිතින් යුක්තව නිවන් දකින්නකන් ආයේ අන් ශාස්ත්‍රවරයෙක් නොම උදෙසන තත්වයට මම පත් වුණා. බුද්ධංච ධම්මංච සංඝංච සරණං අගමාසින්. ඒ බුදුරජාණන් වහන්සේ වදාහල අමා දහම් ඒ අනුව ගිය මහා සංඝරත්නය මේ තුනුරුවන් වහන්සේලා මම පැහැදුණු සිතින් ස්වාමීනි සරණ ගියා. බ්‍රහ්මචර්යාව පස්වන කොට ඇති ඒ උතුම් සීලය සමාදන් වුණා. එසේ සමාදන් වෙලා මොහොතකින් බ්‍රහ්මචාරීවරයෙක් බවට පත් වුණා. කාමයන්ගෙන් මුසපත් වෙලා හිටපු, සිහි වෙකල් වෙලා හිටපු මේ සිටුපුත්‍රයා බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම ඒ අමාදහම් ඇසීමෙන්ම මේ උතුම් ආශ්චර්යමත් ජීවිතය ලැබුණ. එතකොට දෙවන ආශ්චර්යමත් කරුණ තමයි එතුමාගේ ජීවිතය කුමක්ද? බුදුරජාණන් වහන්සේගෙන් අමා ධර්මය අහලා අනාගාමී වීම. මේ උද්‍යානයේදීමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඊළඟට මේ සිටුතුමා ප්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්සේ මට හිටියා ඒ වෙනකොට භාර්යාවරුන් 4 දෙනෙක්. ඒ භාර්යාවරුන් වෙතමා පැමිණුණා. පැමිණිලා ඒ භාර්යාවරුන්ට මම ප්‍රකාශ කළා, මයා කොහ භගිනියෝ බ්‍රහ්මචර්ය පංචමාන සික්ඛාපදානි සමාදින්නානි. නැගණිවරුනි මම බ්‍රහ්මචර්යාව කෙලබර කොට ඇති උතුම් සීලයක් දැන් සමාදන් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා. ඉතින් නුඹලා කැමතිනම් මේ ගෙදරම වාසය කරන්න, බහුභෝග සම්පත් තියෙනවා, දන් පැන් පූජා කරමින් පින් පුරා ගන්න. එහෙම කැමති නැත්නම් තමන්ගේ ඥාතිගෙවලට යන්නට පුළුවන්. එහෙමත් නැත්නම් හෝතිවාපන පුරිසාදිප්පායෝ කස්සවෝ ධම්මේ. නුඹලාට අන් පුරුෂයන් ගැන යම් බලාපොරොත්තුවක් එහෙම තියෙනවා නම්, වෙනත් විවාහයක් කර ගැනීමේ උවමනාවක් තියෙනවා නම් ඒ අවස්ථාවත් මම සලසා දෙන්නම්. මේ 4 දෙනාට කිව්වා. එහෙම කිව්වට පස්සේ ඒ භාර්යාවරුන් අතර හිටපු වැඩිහිටිම භාර්යාව ප්‍රකාශ කරනවා, ඉද්ධන්නාම සමං අය්‍ය පුත්ත පුරිසස්ස දේහි. ආර්ය පුත්‍රය අර අසවල් පුරුෂයාට මා විවාහ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ආන්නේ ඉල්ලීමක් කළාට පස්සේ ඒ පුරුෂයා කැඳවලා වම් අතින් තම භාර්යාව අල්ලලා දකුණු අතින් පෑන් කෙන්ඩිය අරගෙන පෑන් වක් කරලා ඒ පුරුෂයාට බොහෝම සම්පතකුත් එක්ක ධනයත් එක්කම මේ තරුණ භාර්යාව බාර දුන්නා. ඉතින් ඒ සිටුතුමා ප්‍රකාශ කරන, ස්වාමීනි ඒ තරුණ භාර්යාව පූජා කරද්දිත් නැත්තං දුරු කරද්දිත් අතහරිද්දිත් මගේ හිතේ කිසිම වෙනසක් ඇති වුණේ නෑ කියනවා. අයංකෝ පනමේ භම්තේ තතියෝ අච්චරියෝ අභුතෝ ධම්ම. මේක තමයි 3 වන ආශ්චර්යමත් කාරණය මගේ ජීවිතයේ. ඊළඟට බලන්න, මේ අතහැරීම සුළුපටු අතහැරීමක් නෙමෙයි. එනිසා කාමරාගයයි පටිගයයි ප්‍රහාණය වූ සිතක ඒ ආශ්චර්යමත් වූ ස්වභාවය ඇති වෙනවා. ඊළඟට 4 වන ආශ්චර්යමත් කාරණය තුමා ප්‍රකාශ කරනවා, සංවිඥාන්ති කොහපන මේ භන්තේ කුලේ භෝගා. ස්වාමිනි මගේ නිවසේ බොහෝ භවභෝග සම්පත් තියෙනවා. තේචකෝ අපපටි විභත්තා සීලවන්තේ කල්යාණ ධම්මෙහි. ඒ සියලුම භවභෝග සම්පත් සිල්වත් කල්යාණ මිත්‍රවෝ මහා සංඝරත්නයටම පරිත්‍යාග කරලමයි තියෙන්නේ. ඒක ලෙහෙසි වැඩක් නෙමෙයි. බොහෝ දෙනා පූජා කරනවා, පරිත්‍යාග කරනවා සීමාවක් ඇතුව. නමුත් සීමාවක් නැතුව සියල්ල පූජා කරපු නිසායි මේ සිටුපුත්‍රයාට සංඝෝපස්ථායක උපාසකවරුන් අතර අග්‍රස්ථානය හිමි වුණේ. ඉතින් ඒක තමයි 4 වන ආශ්චර්යමත් කාරණය. තමා සතු ධනය මහා සංඝරත්නයට, සිල්වත් ගුණවත් උතුමන්ට අතහැරීම, පරිත්‍යාග කිරීම. හරියට පිපාසිතයන්ට පෑන් පොකුණක් වගේ
ඒ නිවස මහා සංඝරත්නයට සිව්පසේ ලැබෙන තැනක් බවට පත් වුණා. යං කෝ පනහම් භන්තේ භික්ඛුම් පෛරුපාසාමි. ඊළඟට පස්වන ආශ්චර්යමත් කාරණේ එතුමා ප්‍රකාශ කරනවා. ස්වාමීනි මම සංඝරත්නය අසුරු කරනවා නම් බොහෝම සිහි කල්පනාවෙන් සක්කච්ඡං ඒව පෛරුපාසාමි. නොවසක්කච්ඡා නුවණින්මයි අසුරු කරන්නේ. සෝචේ මේ ආයස්මා ධම්මං දේශේති. කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් මට ධර්ම දේශනා කරනවා නම් නුවණින්මයි මම ධර්මය අහන්නේ. නුවණ නැතුව නෙමෙයි. නොච මේ සෝ ආයස්මා ධම්මං දේශේති. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට ධර්ම දේශනා කරන්නේ නැත්නම් අහමස්ස ධම්මං දේශේමි. මම ඒ ස්වාමීන් වහන්සේට නැත්තම් අහගෙන ඉන්න පිරිසට මම ධර්ම දේශනා කරනවා. අයංකෝ මේ භන්තේ පංචමෝ අච්චරියෝ අභූතෝ ධම්ම. බලන්න මේක තමයි පස්වන ආශ්චර්යමත් කාරණය උග්ග සිටු පුත්‍රයාගේ ජීවිතේ. මහා සංඝරත්නය අසුරු කරද්දී මහා සංඝරත්නය දේශනා කරන දහම් නුවණින්ම අහනවා. සිහියෙන් අහනවා. යම් විදියකින් ස්වාමීන් වහන්සේලා දහම් දේශනා නොකරන වෙලාවක නම් භික්ෂුන් වහන්සේලා සමග කතා කර කර ඉන්නේ. ඒ උපාසකතුමා ධර්මයේ කියා දෙනවා. බලන්න කොයිතරම්නම් ආශ්චර්යමත්ද. ඊළඟට 6 වන ආශ්චර්යමත් කාරණේ එතුමා ප්‍රකාශ කරනවා. ස්වාමීනි මම මහා සංඝරත්නයට ආරාධනා කළාට පස්සේ හෙට දවසේ දානීය පිණිස දෙවිවරු ඇවිල්ලා මට කියනවා අසුකෝ ගහපති බික්ඛු භතෝ භාග විමුක්තෝ. ගෘහපතිතුමනි අසවල් භික්ෂුව භතෝ භාග විමුක්තයි. අසවල් භික්ෂුව ප්‍රඥා විමුක්තයි. අසවල් භික්ෂුව කාය සක්කේ දිට්ඨි ප්‍රත්‍ය ආදී වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය උන්වහන්සේලා ලැබූ මාර්ගඵල උන්වහන්සේලාගේ විසුද්ධ භාවය මට දෙවිවරු ඇවිල්ලා කියනවා. ඒ වගේම කියනවා අසුකෝ දුස්සීලෝ පාප ධම්මෝ. අසවල් භික්ෂුවත් හෙට දානෙට වඩීවි. ඒ භික්ෂුව නම් සිල්වත් නැ දුස්සීලයි පාප ධර්ම ඇති කෙනෙක්. ස්වාමීනි ඒ සියල්ල අහලා සංඝංකෝ පනහම් භන්තේ පරිවිසන්තෝ. මම මහා සංඝරත්නයේ දානේ පූජා කරනකොට නාබිජානාමි ඒවං චිත්තං උප්පාදේතා. මෙහෙම සිතක් මම උපදවන්නේ නැහැ. කොහොම සිතක්ද? ඉමස්සවාතෝ කම්දේමි ඉමස්සවා භව. මේ භික්ෂුවට වැඩියෙන් දෙනවා, මේ භික්ෂුවට අඩුවෙන් දෙනවා කියලා එහෙම සිතක් මගේ උපදින්නේ නැහැ. සමචිත්තෝව දේමි. සමාන සිතින්මයි පූජා කරන්නේ දානේ. බලන්න මොනතරම් ආශ්චර්යමත් කාරණයක්ද. දානේ පූජා කරද්දී මේ සිල්වතෙක්ද මේ දුස්සීලෙක්ද කියලා හොයා ඉන්නේ නැහැ. නුවණින්ම පූජා කරනවා. සක්කච්ඡාකාරීවම පූජා කරනවා. සිල්වතුන් ගුණවතුන්ට දානේ විමසා පූජා කිරීම අතිරේක ආනිසංස ලැබෙනවා. නමුත් මේ අනාගාමී උපාසකවරයෙක්නේ. අනාගාමී ආර්යයන් වහන්සේ නමක්නේ. ඉතින් ඒ සිටු පුත්‍රයා එලෙසින් තමයි සංඝයාට දානේ පූජා කරන්නේ. දෙවිවරු ඇවිල්ලත් කියනවා කලින් දවසේ. හෙට දවසේ මෙන්න මෙහෙම සංඝ පිරිසක් වඩිනවා. ඒ එන අය අතර මෙන්න මෙහෙම භික්ෂුවක් ඉන්නවා. එයා දුස්සීලයි කියලා. කල්ැතිවම දැනගෙන දෙවිවරු කියලා තියෙද්දි පවා සිතේ වෙනසක් නැතිව දන්නේන්ද පූජා කරනවා. කොච්චර වටිනවද? ඊළඟට ඒක තමයි එතුමාගේ ජීවිතයේ 6 වන ආශ්චර්යමත් කාරණේ. ඊළඟට 7 වන ආශ්චර්යමත් කාරණේ එතුමා ප්‍රකාශ කරන ස්වාමීනි දෙවිවරු මගේ ළඟට එනවා රාත්‍රී කාලේ ඇවිල්ලා ස්වාක්ඛාතෝ ගහපති භගවතා ධම්මෝ. මට නිතර කියනවා ගෘහපතිතුමනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි කියලා. ඒවං උත්තේ අහම් භන්තේ. ස්වාමීනි එහෙම කිව්වට පස්සේ ඒ දෙවිවරු මම ඒ දෙවිවරුන්ට මෙහෙම කියනවා. වදෙය්‍යාතහ වා ඒවං කෝතුම් මේ දේවතා නොවා වදෙය්‍යාතහ අතහ කෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝති. පින්වත් දෙවිවරුනි නුඹලා ඔය කාරණේ කිව්වත් නැතත් මට මම ඒකාන්තයෙන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි කියලා. බලන්න දෙවිවරු ඇවිල්ලා කියද්දි පවා එතුමාගේ හිතේ ඇතිවන අප්‍රමාණ සතුට. හැබැයි එහෙම සතුටක් ඇති වුණා කියලා දෙවිවරු ඇවිල්ලා මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා එතුමාට කිව්වා කියලා එතුමාගේ අමුත්තක් හිතේ ඇති වෙන්නේ නැහැ. ලොකු සතුටකින් කල් ගෙවනවා. නකෝ පනහම් භන්තේ අභිඥානාමි තතෝ නිදානං චිත්තස උන්නතින් වා. ඒ දෙවිවරු ඇවිල්ලා කතා කරලා කියනවා කියලා එතුමාගේ හිතේ කවදාවත් මාන්නයක් ඇති වෙන්නේ නැහැ. අහංවා දේවතායි සද්ධින් සල්ලපම්. මම දෙවිවරුත් එක්ක කතා කරන කෙනෙක් කියලා එහෙම උමතුවක් මාන්නයක් අහංකාරකමක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇති නොවීමම 7 වන ආශ්චර්යමත් ධර්මයයි කියලා එතුමා ප්‍රකාශ කරනවා. බලන්න දෙවිවරු ඇවිල්ලා මිනිස්සු කතා කරනවා වගේ සම්මුඛයේ සාකච්ඡා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. ඒත් කවදාවත් මාන්නයක් නැහැ. ඔන්න බලන්න ධර්මාවබෝධය ලැබපු උතුමෙකුගේ ආශ්චර්යමත් ජීවිතයේ ඇතුළාන්තය මොනතරම් ගැඹුරුද, මොනතරම් නිසලද, මොනතරම් සාන්තද, මොනතරම් පිවිතුරුද, මොනතරම්නම් ආශ්චර්යමත්ද. ඊළඟට එතුමා ප්‍රකාශ කරනවා එතුමාගේ ජීවිතේ 8 වන ආශ්චර්යමත් කාරණේ. බලන්න සත්‍යේ කෝ පනහම් භන්තේ භගවතෝ පඨම තරං කාලං කරෙය්‍යං. ස්වාමීනි මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින්නට පෙර ආතුවම
මම කලුරිය කළොත් අනච්චරියං කෝපන භන්තේ යම්මං භගවා එවං ව්‍යාකරේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මා ගැන මෙන්න මෙහෙම කියනවා නොඅනුමානවම. කොහොමද? නත්හි තං සංයෝජනං ඒ හත්හි ග්‍රාමවාසී උග්ග සිටුපුත්‍රයා මේ ලෝකයට මේ කාම ලෝකයට නැමෙත පැමිණෙනු ලැබෙයි නම් එබඳු සංයෝජනයක් එතුමාගේ ජීවිතේ නැහැ. ඒ කියන්නේ පංච ඕරම් භාගීය සංයෝජනයන් ප්‍රහාණය කළ අනාගාමී උපාසකවරයෙක් එතුමා. එනිසා ඔහු මේ ජීවිතෙන් පස්සේ අනාගාමී බ්‍රහ්ම ලෝකයට ගියා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරාවි මම ගැන. අයං කෝ මේ භන්තේ අට්ඨමෝ අච්චරියෝ අභූතෝ ධම්මෝ සංවිජ්ජති. මෙන්න මේක තමයි මගේ ජීවිතයේ අටවන ආශ්චර්යමත් කාරණය කියලා ඒ උග්ග සිටුපුත්‍රයා තමන්ගේ නිවසට වැඩම කරපු ස්වාමින් වහන්සේට ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කළේ සිටුතුමා නැවතත් කියනවා ස්වාමීනි මෙන්න මේ කරුණ අට නම් මගේ ජීවිතේ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මං ගැන දේශනා කළේ අදහස් කළේ කිනම් කරුණද කියා මම දන්නේ නැහැ. ඉතින් මේ ස්වාමින් වහන්සේ හත්හි ග්‍රාමවාසී උග්ග සිටුපුත්‍රයාගේ නිවසෙන් දානේ වළඳලා ඉන් අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා ඒ සිරිපා කමල් වන්දනා කරලා උග්ග සිටුපුත්‍රයා සමග ඇතිවෙච්ච කතා සල්ලාපය එතුමා ප්‍රකාශ කළ ආශ්චර්යමත් කරුණු ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේට සැලකලා. සැලකරනකොටම ඒ භාග්‍යවත් බුදු සිරිමුව මඩලින් සාධු සාධු භික්ඛු භික්ෂුව ඒකාන්තෙන් යහපති ඒකාන්තෙන් යහපති යතහාතං උග්ගෝ ගහපති හත්හි ගාමකෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේය. භික්ෂුව ඒ හත්හි ග්‍රාමවාසී උග්ග ගෘහපතිතුමා යම්සේද කියන්නේ ඒ කාරණේ එහෙම්මමයි. ඉමේ හේම කෝමික්කු භික්ෂුව ඔය කියපු ආශ්චර්යමත් කරුණු අටින් ඒ ගෘහපතිතුමා යුක්තයි කියන එකයි මම කල්ැතිවම අදහස් කළේ. එනිසා ඒ උග්ග ගෘහපතිතුමා සිටුපුත්‍රයා පිළිබඳව ඔය ආශ්චර්යමත් කරුණු අට ඇති බව ඔහුගේ ජීවිතයේ මනාව ධාරණය කරගන්නට පස්චිම ජනතාවට අනුකම්පාවෙන් කියා දෙන්නට මේ ධර්මපරයාය වාචෝද්ගත කරන්නට සම්බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ලැබුණා. ඒ අවසරය අනුව තමයි අදත් අපට අට්ඨක නිපාතයට අන්තර්ගතව මේ උදාර උතුම් සූත්‍ර දේශනාව ඔස්සේ එදා මේ මහ පොළවේ හිටපු පිං ඇති ගුණ ඇති තෙද ඇති ඔද ඇති බල ඇති උපාසකවරයෙකුගේ ආශ්චර්යමත් චරිතාපදානය පැහැදුණු සිතින් අසන්නට ලැබෙන්නේ. ඉතින් එනිසා අද මේ උතුම් දහම් කතාවෙන් ඒ කියා දීපු කරුණු හොඳට විමසා බලන්න ඔබේ ජීවිතේ කරුණු තියෙනවද? බුදුරජාණන් වහන්සේ දැකීම් මාත්‍රයෙන් සිත පැහැදුනා වෙරිමත සංසිඳුණා. මොහොතක් කතා කළ මාත්‍රයෙන් ඒ අමා ධර්මයේ ඇසුණා. ඒ ඇසීමෙන් අනාගාමී භූමියටපත් වුණා. ඉන් අනතුරුව බ්‍රහ්මචාරී සීලයේ සමාදන් වුණා. තමාගේ හිටපු භාර්යාවරුන් අතර එක භාර්යාවක් අන්‍ය පුරුෂයෙකුට සියතින්ම අරගෙන ලබා දුන්නා. ඒ අතහැරීම හිතේ ඇති වුණා. ඒ වගේම තමා සතුව පවතින භවභෝග සම්පත් මහා සංඝරත්නයට පරිත්‍යාග කළා. මුළුමනින්ම මේ මට කියලා කොටසක් ඉතුරු කරගන්නේ නැතිව. ඒ වගේම භික්ෂූන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් නුවණින් ආශ්‍රය කළා. දහම් කතාවේ යෙදුන වෙනයම් කතා කළේ නැහැ. කතා කළේ බණ කතාවක්මයි මහා සංඝරත්නය සමග. මහා සංඝරත්නය වෙන දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. බලාපොරොත්තු වුණේම අමා ධර්මීය දේශනා කරાવી කියලා. ඒ වගේම දෙවිවරු ඇවිල්ලා කියනවා මේ අසවල් භික්ෂුව සිල්වත් අසවල් භික්ෂුව දුස්සීලයි කියලා. එහෙම කිව්වත් කවම කවදාකවත් දානි පූජා කරද්දී මම මේ සිල්වතාට වෙනම සලකන්නට ඕනේ දුස්සීල් භික්ෂුවට වෙනම සලකන්න ඕනේ කියන සංඥාව නොගෙන මහා සංඝරත්නය කියන හැඟීම අරගෙන දානි පූජා කළා. ඒ වගේම දෙවියන් ඇවිල්ලා කියනවා ධම්මෝ ස්වාක්ඛාතෝ භගවතා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා. නමුත් එතුමා ප්‍රකාශ කරන මම දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා. නමුත් දෙවිවරු ඇවිල්ලා කිව්වා දෙවියන් සමග කතා සල්ලාපය දුනත් ඒ තුල මාන්නයක් ඇති කරගෙන හිටියේ නැහැ. බොහොම නිහතමානී. ඒ වගේම අනාගාමී උපාසකයෙකු බවට පත් වෙලා මේ ලෝකේ ජීවත් වුණා. මෙන්න මේ ආශ්චර්යමත් කරුණ වලින් එදා හිටපු ඒ උපාසකතුමාගේ ජීවිතේ පිරී තිබුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ උපාසක කෙනෙක් වෙනවා නම් මෙන්න මෙහෙම වෙන්න. උපාසක කෙනෙක් වෙනවා නම් මෙන්න මේ ආදර්ශය ජීවිතයට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මේ සිටුපුත්‍රයා බොහෝම ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වුණා. දඹදිව තලයේ එක දවසක් භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉඳගෙන සංඝෝපස්ථායක උපාසකවරුන් අතර හත්හි ග්‍රාමවාසී උග්ග සිටුපුත්‍රයා අග්‍රායී කියන පිවිතුරු තනතුරක් ලබා දෙන ඒ ජීවිතය පූජනීය කළා.
ඒ ජීවිතය දෙවියන් සහිත ලෝකේ බොහෝම ඇගීමට පත් කළා. ඉතින් ඒ නිසා එවන් උපාසකවරු තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් මේ මහ පොළොවේ පවත්වන්නට මහා පුදුම ශක්තියක් ලබා දුන්නේ. එවන් උපාසකවරු හිටියා මේ බුද්ධ ශාසනයේ. එවන් උපාසිකාවරු හිටියා වේලුකණ්ඨකී නන්ද මාතාව වගේ. ඉතින් ඒ උපාසක උපාසිකාවන්ගේ පරම්පරාවෙන් අදත් මේ ලෝකේ බඳු උපාසක උපාසිකාවරු. ඉතින් මේ උපාසක උපාසිකාවරුන්ගේ පරම්පරාවෙන් පැවතෙන ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවරු අදත් මේ ලෝකේ ඉන්නවා. මහා සංඝරත්නයේ ගෞරවයෙන් පෛරුපාසනය කරනවා, ඇසුරු කරනවා. ඒ මහා සංඝරත්නය ඇසුරු කරමින් පෛරුපාසනය කරමින් බොහොම ශ්‍රද්ධාවෙන් සීලයෙන් යුක්ත ගුණ පුරාගෙන මෙලොව ජයගෙන පරලොව ජයගෙන අමා සැනසෙලි ලබනවා. ඉතින් මේ උතුම් කතා පුවත දෘෂ්ටාන්තයක් කරගෙන ඔබේ ජීවිතය ඕනම තැනකදී වෙනස් කර ගන්නට පුළුවන්. දැන් බලන්න. සුරාමදයෙන් මත් වෙලා හිටපු වෙලාවක් කියන්නේ සිහි කල්පනාවක් තියෙන වෙලාවක් නෙමෙයිනේ. ඒ වගේ වෙලාවක වුණත් බුදුරජාණන් වහන්සේ දැකීමෙන් නැතිවෙච්ච මහා පුදුම පෙරළිය. එනිසා ඒවට සංසාරේ වාසනා ගුණ කියලා කියන්නේ. පින් ගුණ. ආනේ සිල් ගුණ පින් ගුණ රැගෙන ඇවිල්ලා මේ ජීවිතයේ උතුමන් වහන්සේලා මුණ ගැසීමෙන් ඒ වෙනස කොතනකදී වද සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ මහා මාර්ගයකදී තමයි උද්‍යාන භූමියකදී තමයි මේ මඟඵල නිවන් සුව ලැබෙන්නේ. නොසිතූ මොහොතක් දින 7ක් සුරාවෙන් මත් වෙලා ඉඳලා 7 වන දවසේ අනාගාමී උතුමෙක් වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිීමෙන්. ආන්නේකයි ඒ සම්බුදුරජාණන් වහන්සේගේ බලය තෙදෝද අනුහස කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැකීමෙන් වචනයක් කතා කිරීමෙන් ඒසා පෙරලියක් සිද්ධ වෙනවා. පින් ඇති අයගේ ජීවිතවල. නිසා අප්‍රමාදීව පින් පුරා ගන්න. අප්‍රමාදීව ගුණ පුරා ගන්න. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. ඒ ධර්මයේ හැසිරීම කවදා හෝ දවසක මතුමත්තේ මල් ඵල ගැන්වෙලා ජීවිතය නොහිම් සුවයකින් පුරවාලන බව ඒකාන්ත සත්‍යයි. ඔබේ ජීවිතයේත් ඒ ආශ්චර්යමත් වූ සුව මිහිර විඳ ගන්නට මේ අමා දහම් හදවතේ පිහිටුවාගෙන දහම් රස විඳින්නට පුළුවන් පොහොසත් සිතක් ඇති කරගන්න. සිත විරාගී බවට පත් කරගන්න. නීවරණයන් ඈත් කළා දාන්න. අතහැරීමම පුරුදු කරන්න. ඒක අමා සුවයක් බවට පත් වෙනවා. ඒ නිසා හැම දිනාටම අතහැරීම පුරුදු කරන්න. උපාසක ගුණ මොනවාදයි මනාව හඳුනා ගන්න. මේ උදාර දහම් කතාව උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානය ඔබ වෙත ලබා දීම සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ රඹුක්කන මුවපිටියේ පදිංචි ජේ මදුරගේ, ඒ වගේම එල්.එච්.එම්. ලොකුමැණිකේ, ඩී සුසිලා රණතුංග, ශාලිකා නදීශානි, ඩී අත්තනායක, අයි චන්ද්‍රාවතී කියන මේ පින්වත් පිරිසත්, ඒ වගේ මේ අයගේ පවුල් වලට සම්බන්ධ සියලු දෙනාටම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, සියලු දෙනාගේම නමින් මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, දරු මුණුපුරු පරම්පරාවේ සියලු දෙනාට ආශිර්වාද කරන්නට ඒ අත්තු බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උදාරතර දහම් දානේ අනුහසින් ඒ හැම පිවිතුරු පැතුමක්ම මේ ජීවිතය තුළදීම ඉෂ්ට කරගන්න ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් පින්වත් හැම දෙනාගේ හද సంతාන අනන්ත බුදු ගුණයෙන්ම සුවපත් වේවා. අනන්ත ධම් ගුණ බලයෙන් සුවපත් වේවා. අනන්ත මහා සංඝරෝවණේ ගුණ බලයෙන් සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සිත්නිත සුපුව ධර්මානුශාසනාවයි මෙලෙස නිමාවට පත්වනේ. ඉතාමත්ම වැදගත් වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. අපි ධර්ම සාකච්ඡාවේදී තවත් ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කරගන්නට අනුශාසනා ලබන්නට හැකියාවක් තිබෙනවා. එනිසා දිගින් දිගටම වැඩසටහන සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නෙත අසපුව වැඩසටහනින්.
අයිබෝවන් අපි නැවත ඉරිදා සිත්නි තසපුව සමගයි සම්බන්ධ වන්නේ අද ධර්ම දේශනාව ඔබ ඉතා ඕනෑකමින් ශ්‍රවණය කළා නම් බුදුරජාණන් වහන්සේ දැක ගැනීම කොතරම් භාග්‍යයක්ද කියලා ඔබට හිතෙන්නට ඇති. ඒ වගේම විශේෂයෙන්ම මේ අපි ගත කරන කාලය විශේෂයෙන් මේ වස් කාලය වස් සමාදන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න කාලය මට මතක් වෙන්නේ උග්ග සිටුතුමා අග්‍ර වෙන්නේ ගිහියන් අතර සංඝ උපස්ථායකයන් අතර අග්‍ර භාවයටපත් වෙමින්. ඉතින් අපිටත් ඒ වාග්ය තමයි මේ කාලේ ලැබිලා තිබෙන්නේ. ගෞරවනීය මහා සංඝරුවනට සිව්පස්සේ නැප උපස්ථාන කරන්නට වැඩි වශයෙන්ම ලාංකීය ජනතාව පෙළඹෙන කාලය තමයි අපි මේ ගත කරන්නේ. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබට මම හිතන්නේ Taman මේ කාලය තුල ගෞරවනීය මහා සංඝරුවන උදෙසා කරන්නා වූ ඒ ගෞරවය, උපකාරය Tamanට කොච්චර වාග්ය පිණිස, කුසලයේ පිණිස හේතු වෙනවාද කියලා දැනෙනවා ඇති. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. නැවත වාරයක් ඉරිදා සිත්නි තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව සිත්නි තසපුව ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දේශනාව ඕනෑකමින් ශ්‍රවණය කරනකොට මට දැනුණ කාරණාවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතනවා අද ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ දැනගත්තොත් එහෙම අපේ හිතේ තිබෙනා වූ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීම තවත් වැඩි දියුණු වන්නට හේතුවක් වේවි. වැඩසටහන ශ්‍රවණය කරන්නේ ඒ තරම්ම ගෞරවයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, මහා සංඝ රත්නය කෙරෙහි යොමු වුණු පිරිසක්. ඒ අයට ඉමහත් වටිනාකම ජීවිතයට එකතු කළා හා සමාන හැඟීමක් ඇති වේවි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාවෙදි සිහිපත් කරන්නට යෙදුනා නීවරණ නැති හිතක් අවශ්‍යයි ධර්මාවබෝධයට කියලා. බුදුරජාණන් වහන්සේ දැකීමට, බුදුරජාණන් වහන්සේගේ හඬ ඇසීමට යොමු වුණු ඒ උග්ග සිටුතුමා පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කරන්නට යෙදුනේ. ඒ නීවරණ නැති වෙන්න බුදුරජාණන් වහන්සේ දැකීම, උන්වහන්සේගේ හඬ ඇසීම, නැත්නම් බුද්ධ කාලීන සමාජයේ බුදුරජාණන් වහන්සේ ධර්මානුව වැඩ ඉන්න කාලේ කෙනෙකු බවට පත්වීම විශේෂ හේතුවක්ද ස්වාමීන් වහන්සේ? බුද්ධ කාලයේ නිවන් දකින පිරිස වැඩි උනේ බුදුරජාණන් වහන්සේ අභිමුව ගත කිරීම නිසාද? නීවරණ නැති වෙන්න බුදුරජාණන් වහන්සේ දැකීමත් ප්‍රමාණවත්ද ස්වාමීන් වහන්සේ? සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන මහා සංඝරත්නයටත් සියලුම ශ්‍රාවකයන්ටත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් සැනසීම වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, සැබවින්ම මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා ලබන ඉහළම වාසනාව, අති අනන්ත වාසනාව තමයි වරුණ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සියසින් නැත්තම් තමන්ගේ නෙතු සංගලින් දැක ගැනීමේ භාග්‍ය වාසනාව හිමි කර ගැනීම. ඒ අවස්ථාවට ශ්‍රාවකයා පත්වෙනකොට සෑහෙන තරම් පාරමී ධර්ම මුහුකුරා ගිහිල්ලා. ඒ වගේම හොඳ බුද්ධානුස්සති භාවනාවක් සංසාර ගමනේ හොඳට වැඩිලා. ඒ වගේම තථාගතයන් වහන්සේ කෙරෙහි අසීමිත ආදරයක්, සෙනෙහසක් හදවතේ පිහිටලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන මට්ටමේම චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා. එහෙම අවස්ථාවක තමයි වරුණ ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබෙන්නේ. දැක ගැනීමම නිවන් මගේ හරියඬක් නෙමෙයි වරුණ. 99%ක්ම සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේ දැකපු හැම කෙනාම දුටු මාත්‍රයෙන් මගඵල නිවනින් සැනසුණාද? වරුණ, පින් නැති අයටයි සම්බුද්ධ ශාසනය. කළ පින් නැති අය දුටු වනින්ම සිත් සනසා ගන්නවා. දැන් අපි කතා කළ හත්ති ග්‍රාමවාසී උග්ග සිටුතුමා බලන්න දින 7ක් සුරාවෙන් මත් වෙලා හිටියේ වරුණ. දින 7ක් සුරාමදේ මත් වෙච්ච කෙනෙකුගේ මනෝභාවය මොනතරම්නම් හීනයිද? හොඳක් නරකක් වැටහෙන්නේ නැහනේ. එහෙත් වරුණ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අඛණ්ඩව පුරපු පාරමිතාවක් තියෙනවා. පතපු පැතුමක් තියෙනවා. කරපු මහ විශාල පිනක් තියෙනවා. අන්නේ පින් බලයෙන් ඒ බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම අර සුරාමත සංසිඳුණා. දැකීම මාත්‍රෙම සිත පැහැදුනා නිසක වශයෙන් මේ වැඩ ඉන්නේ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියලා. වරුණ ඒ විශ්වසනීය භාවයේ හිතක ඇති වුණා කියන්නේ නිවන් මඟ නිම කළා කියලා කියන්න පුළුවන්.
එතෙන්ට එනකං ශ්‍රාවකයෝ බොහොම කල්පනාවෙන් බොහොම ඉවසීමෙන් වරුණ. ඒ පැතුම හිතේ තියාගන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම වරුණ. දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් අපි මේ කටයුතු කරන්නේ පින් පුරන්නේ. දැන් අපිට ඉතිහාසයේ සම්බුද්ධ ශාසන බොහෝ ප්‍රමාණයක් මගහැරුණා කියන එක දැන් ප්‍රකටයිනේ. ඒ මගහැරුනේ අපේ අඩුවක් ඉඳන්නේ වරුණ. අපි අවශ්‍ය මට්ටමේ ශ්‍රද්ධාව වර්ධනය කළා තිබුණේ නැහැ. ඒ වගේම වීරිය, සති සමාධි ප්‍රඥා, ඉන්ද්‍රිය බල වැඩිලා තිබුණ නැති හින්දා ඒ සම්බුදු සසුන් අපෙන් ගිලිහිලා ගියා. දැන් මේ බුද්ධ ශාසනේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ හිතේ ඇති පැහැදීම දන්නේ ඔබනේ. ඒ වගේම වරුණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ සමාදන් වූ වීරිය, සමාදන් වූ සතිය, සමාදන් වූ සමාධිය සහ ප්‍රඥාවේ පමණ දන්නේ ඔබයි. එතකොට ඒ බඳු මට්ටමක ශ්‍රද්ධාවකින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මගඵල නිවන් සුව ලබන්න පුළුවන් වෙයිද? ආන්නික තමයි වරුණ ගැටලුව. එතකොට යම් විදියකින් ඔබේ ශ්‍රද්ධාදී අඩුවක් නිසා මේ බුද්ධ ශාසනය ගිලිහිලා ගියොත්, මේ බුද්ධ ශාසනය ගිලිහිලා ගියොත් එහෙනම් ඊළඟට අපිට තව එක අවස්ථාවක් මේ භද්‍ර කල්පයේ තියෙනවා. ඒ තමයි වරුණ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පහළවීම. එතකොට අපේ වාසනාව හරි පුදුම සහගතයි. දැන් අපි දන්නවා නිසක වශයෙන් මෙතනත් අවස්ථාව තියෙනවා. මෙතන බැරි වුණොත් අපේ අඩුවක් ඉඳ ඊළඟ අවස්ථාවකුත් තියෙනවා. මේ අවස්ථා දෙක ගිලිහවා ගත්තොත් වරුණ කවුරු හරි ශ්‍රාවකෙක් මේ බණ හෙද්දී ඊට වැඩිය නම් අවාසනාවක් ආයේ නැති තරම්. එනිසා බුදුරජාණන් වහන්සේ දැකීමේ අපේක්ෂාව හිතේ තියෙන්න ඕනි වරුණ. ඒ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසේවා කියන පැතුම හිතේ තියෙන්න ඕනි. ඒ කියන්නේ වරුණ මෙහෙමයි. දුකක් නැති, පීඩාවක් නැති, හිතේ සැනසීමක් ඇති මොහොතක ඒ බුදුරජාණන් වහන්සේ මට මුණ ගැසේවා. දුකක්, පීඩාවක්, හිතේ සැනසීමක් අහිමි වෙච්ච මොහොතකදී හෝ මුණ ගැසේවා. ඒ වගේම වරුණ මරු කතරක හෝ වැලි කතරක හෝ මහවණයක හෝ මහමගක හෝ ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැසේවා. ඒ වගේම වරුණ මනුස්ස ලෝකෙදී හෝ දිව්‍ය ලෝකෙදී හෝ බ්‍රහ්ම ලෝකෙදීවත් කමක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැසේවා. මුණ ගැහෙන වෙලාවේ හිතන්න ඕනි වරුණ මගේ සිතේ අප්‍රමාණ පැහැදීමක් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහළ වේවා. බුදුරජාණන් වහන්සේ දුටුවනින්ම මගේ හිතේ නිසක භාවය ඇති වේවා. බුදුරජාණන් වහන්සේට මා ගැන මහා කරුණාව පහළ වේවා. මේ මෙහෙම පැතුමක් එක්ක පින් රැස් කරගෙන යන ශ්‍රාවකයෝ තමයි නිවන් අවබෝධ කරන්නේ. ඔය උග්ගසිරතුමා එහෙම කෙනෙක්. සාරිපුත්ත උතුමන් වහන්සේ එහෙම කෙනෙක්. මොග්ගල්ලාන රහතන් වහන්සේ එහෙම කෙනෙක්. ඊළඟට වරුණ විශාඛා මහ උපාසිකාව එහෙම කෙනෙක්. අනාථපිණ්ඩික මහා ශ්‍රේෂ්ඨිවරයා එහෙම කෙනෙක්. එනිසා හිස් ගමනක් ආපු අය නෙමෙයි ඔය කවුරුවත්. හරියට වරුණ පිපාසිත වහු පැටියෙක් බඩගිනි වෙලා ඉන්න දේනුවකින් කිරිබීමේ අපේක්ෂාව සහිත වහු පැටියෙක් ඒ දේනුව ළඟට යන්නේ පුදුම උවමනාවක්. ආන්නේ වගේ වරුණ බුදුරජාණන් වහන්සේ දැකීමේ පැතුම හිතේ තියෙනවා. අපි වෙන වෙන ප්‍රාර්ථනා ඕන තරම් කරනවා. මේ ලෞකික කාමුක ජීවිතවල මුණ ගැහෙන අය සම්බන්ධයෙන්, දේවල් සම්බන්ධයෙන් අපි කොච්චර ප්‍රාර්ථනා කරනවද? හැමදේම හිස් ප්‍රාර්ථනා. වැදගම්මකට නෑ වරුණ. අවසානයේ දුක විතරයි උරුම කරලා දෙන්නේ. ඒ නිසා පතනවා නම් පතන්නට ඕනි, හිතනවා නම් හිතන්නට ඕනි. ಜಾති ಜಾතිින්නේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැසේවා. පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැසේවා. රහතන් වහන්සේලා මුණ ගැසේවා. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා. කල්යාණ මිත්‍රවරු මුණ ගැසේවා. ආන්නේ උතුමන් කෙරෙහි මට අසීමිත ශ්‍රද්ධාවක් අදවතේ ඇති වේවා. ඒ උතුමන් වහන්සේලාට මා ගැන විශ්වාසයක් ඇති වේවා. ඔන්න ඔය ටික සම්පූර්ණ වෙච්ච දවසට වරුණ ඒ නිවන් මඟ සම්පූර්ණ වෙනවා. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. එනිසාම වෙන්නේ නැති අපි අර බෞද්ධ විදියට නිතර කියන කවියක් තියෙනවා, බුදුගුණ කවියක්. නෙතසැනසිල්ල බුදු හිමිරුව දැකීමේ කියන කවිය. මම හිතන්නේ මේ ඔබ වහන්සේ සිහිපත් කරන කාරණාව තුළ බුදුරජාණන් වහන්සේව අපට ජීවමානව දකින්න පුළුවන්කම ලැබෙනවා. අපි හොඳ බෞද්ධයෝ නම්, අපි ධර්මයට යොමු වෙලා නම්, අපි ස්වාමීන් වහන්සේ එතනටම ආපහු එන්නම්. අපිට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් කෙසේද කියන කාරණේ තවත් අපට පහදලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. දැන් අපි දන්නවා බුදුරුව මැවෙන ආකාරය පිළිබඳව මහා සෑයවල් අභියස වේවා, මහා පින්කමක් කළාම ආදී කොටගත්තු අවස්ථාවලදී අපි යම් දිශානතින් දිහා බලාගෙන අනේ මෙතනින් බුදුරුවක් මැවේවා, බුදුරජාණන් වහන්සේගේ විශේෂ ආශ්චර්යමත් දෙයක් සිදු වේවා. ඒ තුළ අපේ හිත පහදව ගන්න අපි අහිංසක උත්සාහයක් දරන්නේ. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් රැස් විහිදෙන තුත් අපි බලන් ඉඳලා තිබුණු අවස්ථා තියෙනවා ජීවිතේ. මේ වගේ අපි බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ජීවමාන සංඥාව ඇති කරගන්නට නිමිති හොයන තත්වයකට එවැනි අවස්ථා තුලින් පත්විච්ච જાතිය. බෞද්ධ විදිහට අපි බොහෝ වෙලාවට මූලික අවස්ථාවලදී එහෙම අපේ හිතට එන අවස්ථා තිබෙනවා. සොන්නහස මා
ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති. ඒ අහිංසක බලාපොරොත්තු එලෙසම තියෙද්දී බුදුරජාණන් වහන්සේ දකින්නට වෙනත් ක්‍රමයක් තිබෙනවාද? බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා අපි ජීවමාන සංඥාවෙන් දකිනවායි කියන තැන හිතේ තිබෙනවා. අපි ඔය හැමදේම බුදුරජාණන් වහන්සේ සෑයක් අභිමුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අහසේ මැවේවා. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින්ම බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබේවා. මේ ආදී කොටගත්තු අපිම හදාගත්තු ක්‍රම රටාවෙන් එපිට ධර්මානුකූලව මේ සඳහා විග්‍රහයක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ දකින්නට අපට වෙනස් ක්‍රමයක් ප්‍රතිපදාවක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, පැහැදිලිවම ඒ භාග්‍යවතුන් වහන්සේ දකින ප්‍රතිපදාවක් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපි ඒ කාරණයට එන්න පෙර වරුණ, බුදුරජාණන් වහන්සේ දකින ශ්‍රාවකයා ඒ උදෙසා යා යුතු මාවත තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ බහැ දකින්න බුද්ධානුස්සති භාවනාව. අන්නේ බුද්ධානුස්සති භාවනාව නැමැති රමණීය මල් මාවතේ යනකොට ඔහුට දැක ගන්න ලැබෙනවා දෙව්රම් වනාරණේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ. ධම් දේශන බුදුරජාණන් වහන්සේ. මధుර මනෝහර ස්වර මිහිරෙන් ආමන්ත්‍රණය කරන බුදුරජාණන් වහන්සේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය දේශනා කරන බුදුරජාණන් වහන්සේ. විද්‍යාචරණ සම්පන්න බලධරන බුදුරජාණන් වහන්සේ. සුන්දර සුගත් ගමනක් කෙළවර කරලා ශාන්තම නිවනින් සැනසෙන බුදුරජාණන් වහන්සේ. බුද්ධානුස්සති භාවනාවෙන් ශ්‍රාවකයාට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ අදත් දකින්න පුළුවන් වරුණ. හැබැයි ඒ උදෙසා ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේ ගැන අනේකාකාරයෙන් කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ මෙනෙහි කරන්න ඕනේ. ඒ උදෙසා අපිට පැහැදිලිව ණයමියරක් දීලා තියෙනවා වරුණ මේ අමා ධර්මයේ තුල. බුදුරජාණන් වහන්සේගේ රූපයේ ආශ්චර්යය. ඒ රූපයේ මහා පුරුෂ ලක්ෂණ, කුඩා ලක්ෂණ, ඒව පිහිටා ඇති ආකාරය, ඒව ලැබෙන හේතු, ඒ ඔක්කොම පැහැදිලි වරුණ. ඉතින් අපිට ඒ කොයි විදිහෙන් කිව්වත් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ දෑසින් මේ හදවතින් මවා බලනවා කියන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. හොඳට බුද්ධානුස්සති භාවනාව දියුණු වෙච්ච ශ්‍රාවකයෙකුට යම් පමණකට අදහසක් හිතර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අදහසක්, මෙන්න මේ වගේ ලස්සන ඇති බුදුරජාණන් වහන්සේ කියලා හැබැයි 100%ක්ම නිවැරදි වෙන්නේ නැහැ. අපපටි සම ඒ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා තථාගතයන් වහන්සේ පිළිමයකින් හෝ වෙන යම් ආකාරයකින් හෝ මමා පෙන්වන්නට බෑ කාටවත් ලෝකේ කියලා. ඉතින් වරුණ මොනව කරන්නද දැන් මේ බුදුරජාණන් වහන්සේ අපේ මේ netu සංගලෙන් නොගැටීමේ netu සංගලෙන් දකින්න බැරි වෙච්ච අඩුව තමයි හැම තැනකම මතුවෙන්නේ. අපි මේ අවස්ථාව ගිලිහවා ගත්ත සංසාරේ ඕන තරම් ලැබෙන්නේ නැති මේ වගේ සම්මා සම්බුද්ධ ශාසන ලැබෙන්නේ නැති, බුදුබණත් අහන්නේ නැති, බුද්ධානුස්සති භාවනාව වැඩුවේ නැහැ. එනිසායි අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ නිරන්තරයෙන් කතා කරන්නේ වරුණ. ඒ බුදු ගුණ මුත්තේපුල්. එහෙම හිතුව ඒ කාලේ පඬිවරු. බුදු ගුණ මුත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන වචනයක් හැර මේ කටින් වෙන වචන ඕනේ. මේ මහා පඬිවරු කියපු කතාව. ඉතින් අන්නේ මට්ටමට මේ හිතේ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ අපේක්ෂාවක් තියෙන්න ඕනේ වරුණ. අපේක්ෂාවක් තියෙන. මේ බුද්ධානුස්සති භාවනාවේ කෙනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපයේ මහා පුරුෂ ලක්ෂණ එකින් එක හොඳට කටපාඩමේ තියාගෙන මෙනෙහි කර බලන්න. එතකොට යම් පමණකට බුදුරජාණන් වහන්සේ ගැන ඒ සංඥාව බුද්ධ සංඥාව හිතට ගන්න පුළුවන්. ඉන් අනතුරු වර්ණ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ධර්මකාය, විරාගී ගුණය, සම්මා සම්බුදු ගුණය මේ එකින් එක බොහොම නිහඬ මනසකින්, නිසල මනසකින්, තෘප්තිමත් ප්‍රීතිමත් මනසකින් මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම වරුණ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය අවබෝධ කරයි නම් එයා මා දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළානේ. අන්න ඒක තමයි අපි අර දෙවණියට කියපු කාරණේ. එහිදී වරුණ බුදුරජාණන් වහන්සේගේ හදවත විරාගී, පහවගිය රාගයක් ඇති, පහවගිය ද්වේෂයක් ඇති මොනම හේතුවකින්වත් කෙලසුන්ගේ ආලූලනයක් නැති අතිපාරිශුද්ධ, විසුද්ධ, සුවිසුද්ධ හදවත භාග්‍යවතුන් වහන්සේගේ හදවත. එනිසායි අරහන්සෝ භගවා කියන්නේ. එහෙනම් තමන් මේ රාගයෙන් අයින් වෙලා, ද්වේෂයෙන් අයින් වෙලා, කෙලසුන්ගෙන් අයින් වෙලා ලබන අත්දැකීම ලබන්න ඒ විරාගී බව, වීත දෝෂී බව, වීත මෝහී බව ලබන්න තමයි බුදුරජාණන් වහන්සේගේ හිත මොන තරම් සුන්දර හිතක් දෝ කියලා වැටහෙන්නේ. ඒ වගේම වරුණ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් ප්‍රතිත්‍ය සමුප්පාදය දකිනවා. හේතු වශයෙන් ඵල වශයෙන් මේ සංසාර ගමන සකස් වෙච්ච ඇති. ආන්නේ අනුසාරයෙන් මේ ජීවිතේ කුමක්ද අවබෝධ වෙනකොට චතුරාර්ය සත්‍ය වශයෙන් ආන බුදුරජාණන් වහන්සේ පේනවා යාගේ හදවතට. එනිසා වරුණ ඔය ක්‍රමයෙන් තමයි අපිට බුදුරජාණන් වහන්සේ බලන්න. එහිදී ශ්‍රාවකයා බොහෝම දක්ෂ වෙන්නට ඕනි. මේ හිත විනීවරණ භාවයට පත් කරන්න. කාම ඡන්දයෙන් මුසපත් වෙනතුරු ඔබට බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. හේතුව
බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්දයෙන් මුළුමනින්ම අත මෙදිච්ච නිසා. ඔබේ හිතේ අංශු මාත්‍ර වශයෙන්වත් වෛරයක්, ක්‍රෝධයක්, පාපයක් එහෙම නැත්නම් ගැටීමක් තියෙනකන් ඔබට බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. ඇයි ඒ? භාග්‍යවතුන් වහන්සේ මුළුමනින්ම දේශය ප්‍රහාණය කරපු නිසා. ඒ වගේම වරුණ මෝහය, මානය, මදය එකට එක කිරීම, අහංකාරකම්, කුහකකම් මේවා තියෙනකන් හිතක එයාට බුදුරජාණන් වහන්සේ පේන්නේ නැහැ. ඇයි ඒ සියලු කෙලෙස් භාග්‍යවතුන් වහන්සේගේ හදවතේ නැති නිසා. එනිසා ඔබට බුදුරජාණන් වහන්සේ දකින්න ඕනි නම් රාගයෙන් ඈත් වෙන්න බලන්න. ද්වේෂයෙන් පුළුවන් තරම් ඈත් වෙලා මෛත්‍රිය වඩන්න. බුදුරජාණන් වහන්සේ දකින්න ඕනි නම් මෛත්‍රිය වඩන්න. වරුණ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මහා මෛත්‍රියෙන් යුක්තයි. කරුණාව වඩන්න සත්වයන් කෙරේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. දැන් බුදුරජාණන් වහන්සේනේ බලන්න ඕනි. මුදිතාව වඩන්න ඊර්ෂ්‍යා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ මහා මුදිතාවෙන් යුක්ත. ඒ වගේම අටලෝ දහමේ කම්පා නොවන හිතක් තනන්න බුදුරජාණන් වහන්සේ බලන්න ඕනි නම් බුදුරජාණන් වහන්සේ අටලෝ දහමේ අකම්පිතයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බලන්න ඕනි නම් තමන්ගේ කන් අනුන්ගේ කන් සීමා එහෙම නැත්නම් වර්ගවාද මේවා හිතවල තියාගෙන කවදාවත් ශාස්ත්‍රඥ අපේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඕනම කෙනෙකුට තැනක් ලබා දීපු නිසා අපි අන්න ඒ බඳු නිමිත්ත දැමිච්ච මනසකින් සීලයෙන් ගුණයෙන් සුවඳ කැවුන මනසකින් පසුවන තාක් ඒ බුදුරජාණන් වහන්සේ ඔබේ හදවත නැමැති සුවඳ කුටියට බඩිනවා. නිසකයි. එනිසා වරුණ ඒ විශ්වාසය හිතේ පිහිටවාගෙන බුද්ධානුස්සතිය නැමැති මාවතේ ගමන් කරන්න. ඊළඟට ධම්මානුස්සතිය, සංඝානුස්සතිය නැමැති මාවතේ ගමන් කරන්න. බුදුරජාණන් වහන්සේ දකින්න. ඊළඟට අනිත්‍ය සංඥාව ඔස්සේ, දුක්ඛ සංඥාව ඔස්සේ, අනාත්ම සංඥාව ඔස්සේ විපස්සනා මාවතේ ගමන් කරන්න. පුළුවන්මයි දකින්න නිසක වශයෙන්. එනිසා වරුණ අපි එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දකින්න කටයුතු කරන්න ඕන. හොඳයි. මේ බණපදය ඇහෙනකොට මට මතක් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එදා ජනපද කල්යාණියට හිත වැටිලා, රැවටිලා තිබුණු නන්ද කුමාරයව දිව්‍ය ලෝකයට එක්කගෙන ගිහිල්ලා මේ ඊටත් වඩා ලස්සන අංගනන් පෙන්නනවායි කියන තැනට ගෙනහිල්ලා මේ තියෙන විපරීත ස්වභාවය පෙන්වපු ආකාරය නැත්නම් මේ කුණු කයෙහි තිබෙන්නා වූ වෙනස් වීම හඳුනා ගන්නට සලස්වපු ආකාරය. ඒ තුල අපට දැන් ඔබ වහන්සේ කියපු කාරණා, ඔබ වහන්සේ අනුශාසනා කරපු කාරණාව මට හිතෙනවා අනිත් පැත්තට ගත්තොත් එහෙම හරි හැටි බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක්ට මේ නීවරණයන් තියෙන විදිහක් නෑ. ඒකට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිසීලස දැක්කාන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගත්තාන අපට ඒ නීවරණ අපේ හිත තුළ නැති වෙනවා අනිවාර්යයෙන්. අපේ ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් ඔබ වහන්සේ සිහිපත් කළා වගේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකින්න බුදුරජාණන් වහන්සේ දකින්නවා. පටිච්ච සමුප්පාදං පස්සති සෝමං පස්සති. අපි සනස් දැන් ඒ වගේ ගැඹුරු තැනකට එන්නට කලින් ඔබ වහන්සේ සිහිපත් කළානේ බුදුරජාණන් වහන්සේ බුද්ධානුස්සතිය තුලින් දකින්න පුළුවන් කියන කාරණේ. අර අපි මූලික වශයෙන් ශ්‍රද්ධාව මතින් බුදුරජාණන් වහන්සේ දකින්න ආකාරය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඒ තුලත් ධර්මයේ වැඩෙනවාද? නිවන් අවබෝධයට ඒ තුල මාර්ගය පිරෙනවාද ස්වාමීන් වහන්සේ? යම් කෙනෙක් හිතන්නට පුළුවන් ඔය ධර්මය දැක්කොත් තමයි බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. ඒ නිසා ධර්මය බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන්නේ ධර්මය නිවන් අවබෝධ කරගන්න නැත්නම් මගඵල නිවන් අවබෝධ කර ගැනීමට තිබෙන ඉඩකඩමයි කියලා. එතකොට ඊට කලින් සිහිපත් කරපු කාරණා ඊට මූලික වශයෙන් හේතු වන්නා වූ කාරණා මිසක් එය තුලින් ධර්මයේ දකින්නට තිබෙන ඉඩකඩ තිබෙනවාද කියලා යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. බුදුරජාණන් වහන්සේ අපි මූලික වශයෙන් දකින අවස්ථාවන් නිවනට කොහොමද මූලාරම්භයක් වෙන්නේ? නිවනට කොහොමද හේතු සාධකයක් වෙන්නේ? පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ වදාහල අමා ධර්මය අවබෝධ කිරීම වශයෙන් එයා දකින්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මකාය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දර්ශනය නෙත ගැටීම කියන්නේ ලෝකේ තියෙන ඉහළම ලස්සන රූපේ නෙත ගැටීමයි. ඒ හඬ ඇසීම කියන්නේ ඊට වඩා ලස්සන හඬක් නැහැ. එතකොට මේ දෙකෙන් මේ සත්වයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇලී යනවා, බැඳී යනවා. ආන්නේ ඇලී යාම, බැඳී යාම හිතසුව පිණිස පවතිනවා. කවදාකවත් ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇලී යාමෙන්, බැඳී යාමෙන් සත්වයකට වන විපතක් නැහැ, යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ ඇලී යාම, බැඳී යාම අවශ්‍ය වෙනවා මේ සත්වයන්ට. මොකද භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සංසාර ගමනේ වරුණ අපි නොඑක් තැන්වල ඇලුණා, නොඑක් තැන්වල පැටළුණා. ඒ ඇලිච්ච, පැටලිච්ච, බැඳිච්ච හැම තැනකීම අවසානයේ උරුමයක් උනේ කඳුලයි. කඳුල සමෝසරණ කරගෙන ආවේ බැඳීමේ ආදීනමක් ලෙස මේ සත්වයන්. ඉතින් එනිසා මේ බැඳීමට බොහොම හුරු වූ සත්වයන්ට ලොව ඇති ඇසෙන් දකින්න තියෙන ඉහළම අරමුණ, කනෙන් අහන්න තියෙන ඉහළම ලස්සන ශබ්දය අහන්න ලැබුණාම සත්ව නිරායාසයෙන් බැඳෙනවා. පිරිමි නොපිරිමි, මිනිස් නොමිනිස් කොයි කවුරු.
ආන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බැඳීම ඒ අතට යහපතක් වෙන ආකාරය පෙන්වා වදාරමින් අමා දහම් දේශනා කරනවා. එනිසා වරුණ භාග්‍යතුන් වහන්සේගේ රූපය දැක්කාම හඬට සවන් දෙන්න හිතෙනවා. හඬට සවන් දුන්නාම මේ ධර්මය ඇහෙනකොට ඒ ධර්මය පුහුණු කරන්න හිතෙනවා. ඒ පුහුණු කරන්න හිතෙනවා කියන්නේම වරුණ එයා ඒ ධර්මය පුහුණු කිරීම තුළින් මගඵල නිවන් සුව ලබනවා කියන කාරණයයි. එතෙන්ට හිත ගන්න තමයි අමාරු. නන්ද කුමාරයා කොහොම වුණත් රජමැදුර අතහැරි අමාරු දෙයක් කළේ. නන්ද කුමාරයාට දැන් වර්ණසේකර නන්ද ස්වාමීන් වහන්සේ කරන නන්ද කුමාරයාට අලුතෙන් ඉදි කරගත්ත මහා රාජ මන්දිරයට ගෙවැදීම, ජනපද කල්යාණි ලස්සනම ස්වරූපී කාන්තාවක් හා විවාහ වීම, මංගල දවස, ඒ වගේම ඔටුනු පැලඳවීම, මේ මංගල්‍යයන් තුනම හෙටයි තියෙන්නේ. එහෙ වුණත් බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයට පිටුපෑවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පස්සෙන් ගියා. මොකක්දෝ හේතුවකට ඒ කාමච්ඡන්ද නීවරණය උත්සන්න වුණා. ඒ කාමච්ඡන්ද නීවරණය සත්වයෙකුගේ භව ප්‍රකෘතියක් මනසේ. හැබැයි මතක තියාගන්නට ඕනි වරුණ නන්ද කුමාරයා ගත්ත ජයග්‍රහණය ඒ අතහැරීම කලේ භාග්‍යතුන් වහන්සේ නිසා. ඔබ හිතනවද ලේසියෙන් කඩන්න පුළුවන් මේ කියලා? ඒ අවස්ථාව කෙනෙකුගේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කිසිසේත්ම බෑ මේ නන්ද කුමාරයා රජමැදුරින් එදා අරගෙන ඉන්න. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටත් බෑ. මේ සම්බුද්ධ ශාසනයේ හිටපු සියලු රහතන් වහන්සේලා එකවන්ව ගිහිල්ලා කිව්වත් ඒ නන්ද කුමාරයා එදා එන්නේ නැහැ. ඒ වගේම පසේබුදුරු ලක්ෂ ගාණක් ගිහිල්ලා බණ කිව්වත්, ඒ කියන්නේ පසේබුදුරු ලක්ෂ ගාණක් දැක්කත් ඒ නන්ද කුමාරයා එන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්‍රණයට විතරයි නන්ද කුමාරයා ඒ කාම බන්ධනෙන් මුදවන්න පුළුවන්. ඒකම බුද්ධානුසතිය වැඩිම. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ කොතන ගුණ හේතුවක් දැන් නන්ද කුමාරයා හිතුව මේ මගේ උතුම් ඥාති සහෝදරයා කියලා. ඥාති සහෝදරයා කියලා අරමුණු වෙන්නේ ලෞතුරා බුදු කෙනෙක්. ආන්නතන බුද්ධානුසතිය වැඩුණා. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය ඔය ගැන කතා කරොත් වරන එළි වෙනකන් සැබවින්ම කරුණු කියන්නට පුළුවන්. ඔය බ්‍රහ්මායු සූත්‍රයේ බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා අවුරුදු 120යි. එතුමාගේ ජේෂ්ඨ ශිෂ්‍යයා තමයි උත්තර කුමාරයා. මේ උත්තර කුමාරයාට කිව්වා අන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කියලා ආරංචියක් තියෙනවා. තරුණිය ඔබ ගිහිල්ලා බලන්න. මට ඇවිද ගන්න බෑ. ඔබ ගිහිල්ලා බලලා ඇවිල්ලා පණිවිඩය මට කියන්න. මේ ශිෂ්‍යයා අහනවා ගුරුවරයාගෙන් කොහොමද මම දැනගන්නේ? ඇයි ඔබට මං කියලා දීලා තියෙන්නේ මහා පුරුෂ ලක්ෂණ ගැන? මං ඔබට කියලා තියෙන 80ක් අනුව්‍යංජන ගැන. මං ඔබට කියලා තියෙන බුදු කෙනෙක් පහළ වුණොත් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා. ඒවා විමසා බලන්න. ඉතින් දැන් මේ තරුණයා ගියා. ගිහිල්ලා එකින් එක මහා පුරුෂ ලක්ෂණ බැලුවා. බලනකොට මෙයාට දෙකක් පේන්නේ නැහැ. කෝසෝහිත වත්තගුහිය ලක්ෂණයයි පහූත ජීව ලක්ෂණයයි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ නිමිත්ත පිළිලා තියෙන ආකාරය සහ මේ පහූත ජීව මේ ජීවහා ධාත්වේ ප්‍රමාණය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉර්ධිහාභි සංඛාරයකින් ඒ පුරුෂ නිමිත්ත පේන්න සලස්වා හොට ඊළඟට ඉන්න අනතුරුව පහූත ජීවහා ධාතුව සිරි මුව මඩලින් එළියට අරගෙන කන්සිලු දෙක පිරිමැද්ද. මුළු නලල් තලයේම වැහුවා රතු පාට ජීවහා ධාතුව. එතකොට නිසකයිද මහා පුරුෂ ලක්ෂණ ටික හරි කියලා. ඊට පස්සේ බැලුවා භාග්‍යවතුන් වහන්සේගේ චර්යාව කොහොමද කියලා. 7 මාසයක් සෙවණැල්ල වගේ පස්සෙන් ගියා වරුණ. 7 මාසයක්. එතන සඳහන් වෙන වරුණ දැන් මිනිස්සු ඇවිල්ලා දානට ආරාධනා කරනකොට භාග්‍යවතුන් වහන්සේට මේ උත්තර කුමාරයාට දෙන්න කියනවා. පුතා අපේ හෙට දානයක් තියෙන ඔබත් එන්න. ඉතින් මේ ගිහිල්ලා මෙයා බලන්නේ මොනවද? භාග්‍යවතුන් වහන්සේ දානේ වළඳන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වාඩි වෙ මේ සියලු ඉරියාපත නිරීක්ෂණය කරා. එහෙම නිරීක්ෂණය කළා ඇවිල්ලා 7 මාසයක් හැබැයිමින් තාදිසෝවසෝ සමනෝගෝතම කිව්වා. මගේ ආචාර්යයන් වහන්සේ ඔය කියපු සියලු දේවල් ඊට වැඩියෙන් තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟ. අන්න එතකොට තමයි මේ මහ ප්‍රසිද්ධ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. උතුරු ඉන්දියාවේ ඉතාම ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක්. ත්‍රිවේදේ පරප්‍රාප්ත අවුරුදු 120 හැම කෙනාම නැගිටිනවා. එනකොට අන්නේ බ්‍රාහ්මණයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට යනකොට ඒ ප්‍රදේශවාසී සියලු දෙනාම නැගිට්ට මේ බ්‍රාහ්මණයාට තියෙන ගෞරවයෙන්. ඒ වෙලාවේ ඒ බ්‍රාහ්මණයා කියනවා තම තමන්ගේ ආසන වල ඉන්න මම භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්නේ කියලා. ගිහිල්ලා අර මහා පුරුෂ ලක්ෂණ ටික බැලුවා. අර දෙක පේන්නේ නැතුව ගියා වරුණ. ඒ දෙක ඒ වෙලාවේ බ්‍රාහ්මණතුමාට පෙන්නපුවාම මේ අවුරුදු 120ක් වෙවුල ආපු බොහොම ප්‍රසිද්ධ බොහෝ දෙනාගේ පැසසුම් ලැබුව බ්‍රාහ්මණය දණින් වැටුණා. සිරිපතුන් අල්ලල්ලා සිමිනවා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඔබ බ්‍රාහ්මණය මා කෙරේ දැන් පැහැදුණා. දැන් නැගිටලා ආසනේ වාඩි වෙන්න කිව්වා. අනාගාමී වෙලා මෙතුමා පස්සේ දවසක ජීවිතයෙන් සමුගත්. ඉතින් වරුණේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කියන්නේ එහෙම එකක්. කොතනින් බැලුවත් බුද්ධානුස්සතියයි වැඩෙන්නේ. මේ ධර්මය ඇහුවත්, මේ ධර්මයේ පුහුණු කළත්, ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ජීවිතය හේතුවත්, කොතනින් හිතුවත් ශ්‍රාවකයන් නිවන් මාගේ ගමන් කරනවා. එහෙනම් කෙනෙකුට කියන්න බෑ බුද්ධානුස්සතිය වැඩිමෙන් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. එහෙම කියනවනම් අංශු මාත්‍රයකවත් දැනුමක් නැහැ. මේ ධර්මයේ උණුහුමවත් වැඩිලා නැහැ. මම එහෙම කියනවා නම් මට මේ ධර්මයේ උණුහුමවත් වැඩිලා නැහැ. ඉතින් ඒ නිසා වරුණ ධර්මයේ දැකපු රහතන් වහන්සේලා දැක්කේ කවුද? සැබෑ බුදුරජාණන් වහන්සේ
ඒ වගේම පසේ බුදුවරු දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ දැක්කේ දහම් ඇසින්. එතකොට මේ මස් ඇසින් බුදුරජාණන් වහන්සේ දැකීම, මේ මස් කනින් ඒ මිහිරි හඬ ඇහිීම, සිත් ඇසින් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ප්‍රධාන ප්‍රමුඛ හේතුවක් වෙනවා කියන එක අපි මේ කතා කළේ මරු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සිහිපත් කළා වගේ එදා බුදුරජාණන් වහන්සේ සමගින් නන්ද කුමාරයා මේ සියලු දේවල් අතහැරියායි කියපු තැනට මට මේ අද ඊයේ මේ සිදුවෙන සිදුවීම් දිහා බැලුවහම මතක් වුණේ ස්වාමීන් වහන්සේ. දැන් නන්ද කුමාරයා රජමැදුරට පිවිසෙන දවස තමන්ගේ විවාහ මංගලෝත්සවය ඔටුනු පැළඳීම මේවා අතහැරලා තමයි බුදුරජාණන් වහන්සේ සමග මේ මඟ වැඩියේ. එතකොට දැන් අද අපිට දකින්නට තිබෙන්නේ දැන් මේවා අල්ලගන්න කොච්චර උත්සාහයක් දරනවද කියලා මිනිස්සු. ඔටුන්න අත්තරින්නට බැරුව. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් අත්තරින්න බැරුව මිනිසුන් කොතරම් වේදනාව විඳිනවද? පාලකයෝ කොච්චර වේදනාව විඳිනවද? ඒ විතරක් නෙවෙයි අපිට දැන් ඒ සියලු දේවල් අත්හැරලා බුදුරජාණන් වහන්සේ පසුපස ගියේ මේ ධර්මය හොයාගෙන. එතකොට අද මේ ධර්මයේ තියෙන රටේ ධර්මයේ පවත්වාගෙන යන්නට වෙහෙස දරන ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩ හිඳින ඒ උතුම් වූ සිද්ධාස්ථාන විනාශ කරන්නට පෙළඹෙන අවස්ථා අපි අහනවා. ඒ පමණක් නෙවෙයි ඇතැම් වෙලාවට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කෙලෙසන අවස්ථා, උන්වහන්සේලාට පරිභව කරන අවස්ථා අපේ දෙසවනින් අපි ඕනෑ තරම් අහනවා. ඉතින් මේ රට එක්සේසත් කරන්නට පුළුවන් මේ සම්බුද්ධ ශාසනය ලංකාවේ නතුගා දැමීම තුලින් කියන මත ජන සමාජය ස්ථාපිත කරන්නට මහා වෙරවීරියක් දරනවා. ඒ කියන්නේ මිනිස්සු මග යනවායි කියා නොමගට වැඩි වශයෙන් යෙදිලා ඒ මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ කරන කාලයක අපි මේ ඉන්නේ. නිසා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳව පහුගිය දවස්වල අපිට අහන්නට ලැබුණා මේ ඓතිහාසික උරුමයන් විනාශ වෙනවායි කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගෞරවනීය ආර්ය ශ්‍රාවකයන්න් වහන්සේලා වර්තමානයටත් ඒ දායාදය නිසි ලෙස හිමි කර දෙන්නට දරන මේ උත්සාහය ව්‍යර්ථ වුණු කලක අපට කොහෙත්ම මේ සැනසීම ලබන්නට හෝ ඒ අපේ රටේ බෞද්ධ ජනතාවට තිබෙන අපේ උරුමය අපට නැති වී යාමක් නේද ස්වාමීන් වහන්සේ අපි මේ දකින්නේ. මේ තුල අපි අපේම ගෙලවැලලා ගන්නවා වගේ කටයුත්තක්ද බෞද්ධයෝ විදියට හෝ සමස්ත ශ්‍රී ලාංකිකයෝ විදියට හෝ අපි මේ කරන කටයුත්ත තුලින් සිදු වෙන්නේ ස්වාමීන් වහන්සේ. සමහරු කියනවා බෞද්ධ විදියට නෙමෙයි අපි හිතන්න ඕන ශ්‍රී ලාංකිකයෝ විදියට කියලා. අපි බෞද්ධත්වයේ වෙනම තියලා ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට හිතන්න පුළුවන්කමක් තිබෙනවද? පින්වත් වරුණ, ශ්‍රී ලාංකිකයෝ විදියට හිතනවන යම් කිසි කෙනෙක්, එයාට ඉතිහාසයක් තියෙනවනේ. එයාට සම්භවයක් තියෙනවනේ. එයාගේ වංශ පරම්පරාවක් තියෙනවනේ. මේ පැවැත්ම ගැන සිහි කරලා බලන්නකෝ. සිහි කරලා බලනකොට මොන තරම්නම් ආශ්චර්යමත් වූ මොන තරම්නම් සුන්දර ඉතිහාසයක්ද අපට අවුරුදු 3000කට වගේ ආසන්න කාලයක් පුරාවට අත්විඳින්න ලැබෙන්නේ. ඒ මුළු ඉතිහාසයේ මොනතරම් ලස්සනද, මොනතරම් විරාගී මුනිවරු මේ මහ පොළොවේ පහළ වුණාද, මොනතරම් ලස්සනට මිනිස්සු ජීවත් වුණාද. ආකල්පමය පාරිශුද්ධ ඉහළ જાතියක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ කියලා හිතනවනේ. එහෙම හිතන අය ගැනයි කියන්නේ. එතකොට වරුණ ඒගොල්ලන්ටත් විමසන්න පුළුවන් නුවණින්. බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයත් එක්ක මුහු වෙච්ච, අමා ධර්මයේ බලානුහස කැවුන පොළවක දෙපයින් හිටගෙන කාටත් ණය නොවි හැමදෙනාගේම සමගියෙන් ගොඩ නැගුණ අභිමානවත් සංස්කෘතියක් හිමි જાතියක්. මේ බුදුරජාණන් වහන්සේ හෝ ඒ අමා ධර්මය හෝ මහා සංඝරත්නය හෝ නොහඳුනන, ඒ ගුණය පිළිබඳව යාන්තමින්වත් දැනුමක් නැති අය කියන කතා එච්චර වැදගත් වෙන්නේ නැහැ. පඤ්ඤාවන්තස්ස අයං ධම්ම. ප්‍රඥාවන්තයන්ට, ඥානවන්තයන්ටයි මේ ධර්මය. පින්වත් වරුණ, සැබවින්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා නොදන්න අය එදත් හිටියා. අදත් ඉන්නවා. මතුමත්තට එන්න වැඩි වෙනවා. එතකොට එහෙව් ලෝකයක බුදුරජාණන් වහන්සේ අපට එපා, ඒ දහම අපට එපා කියන එක පුදුම වෙන්න දෙයක් නෑ වරුණ. ඒ භාග්‍යතුන් වහන්සේ සිහි කැඳවා ගන්නට අප වෙනුවෙන් පුරාතන රජදරු වේදි කරපු චෛත්‍යස්ථාන, පූජනීය පුදබිම් විනාශ කරනවා කියන එක පුදුම වෙන දෙයක් නෑ. ශ්‍රද්ධාව නැති, ඉතිහාසයක් හඳුනාන්නේ නැති, තමන්ගේම අභිමානය තමා විසින්ම අර වරුණ කිව්වා වගේ තමන්ගේම ගැලවැල දා ගන්නවා වගේ වැඩක් කරන පිරිසක් බිහි වුණාම එහෙම තත්වයක් නිර්මාණය වෙනවා. වරුණ කවදත් ලෝක ස්වභාවය එහෙම තමයි. අපි යත්තන්ට වෛර කරලා හෝ යත්තොත් එක ගැටලා වැඩක් නෑ. අනුකම්පාවෙන් කරුණ පෙන්වා දෙන්න පුළුවන් නම් පෙන්වා දෙන්නට ඕන.
එහෙම නැත්නම් මෛත්‍රියෙන් මේ හැම සිදුවීමකටම මුහුණ දෙන්න ඕනි. හැබැයි අපේ උදවිය ශ්‍රී ලාංකිකයෝ කියලා හිතනවා නම් බෞද්ධයෝ කියලා හිතනවා නම් මේ දෙපිරිසම මේ අපට හිමි උරුම අභිමානය අපි රැක ගන්නට ඕනි. ඒකට සිංහලද මුස්ලිම්ද දෙමළද කියන එක අදාළ නැහැ වරුණ. අපට තියෙන දේ රැක ගන්න එපා. දැන් ඇත්තටම අපි તો මුස්ලිම් සිංහල ඇත්තෙක් දෙමළ ඇත්තෙක් හිතනවා නම් මේ රටේ මේ භූමියේ තියෙන ඓතිහාසිකත්වය අපි මතු පරපුරට රැකලා දෙන්න ඕනි. යාන්තමින් නුවණක් තියෙනවා නම් එතන වර්ගවාදයක් අවශ්‍ය නැහැ, මුකුත් අවශ්‍ය නැහැ. අපේ දේ අපි රැකලා දෙන්න ඕනි කියලා හිතලා අපට පුළුවන් වරුණ ඒ ආරක්ෂා කළ මතු පරපුරට දෙන්නේ රැකලා දෙන කෙනා කවුරු වුණත් ඒක අදාළ නැහැ අපිට. එයා ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතනවා නේද? දැන් බලනකොට ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතලත් නැහැ. බෞද්ධයෙක් කියලා හිතලත් නැහැ. අම්මෙකුත් නැති, තාත්තෙකුත් නැති, ජාතියක් නැති, ඉතිහාසයක් නැති විදිහට හිතලා තියෙන්නේ. මාතෘත්වයට නිඳා කරලානේ. මේ භූමියේ ඉපදිලා මෞතුමියකින් කිරිබීල හැදිච්චයි ඔය වචන කියනවා කියන්නේ තමන්ගේ මවට නිඳා කරනවා, මව් පරම්පරාවට නිඳා කරනවා, පිය පරපුරට නිඳා කරනවා. බුහුණ හුනෝ කියලා තමයි කියන්නේ වෙන්නේ මරුන්. ඉතින් ඒ නිසා ඒ විදිහට හිතන්න නරක. එහෙම හිතනවා නම් එයාට කිසිම හැඟීමක් නැහැ. අවිඥානික. එයා අඩුම තරමින් වරුණ මේ තමන්ගේ කම ගැන කාටත් ලෝකේ තියෙනවනේ තමන්ගේ රට කියලා හැඟීමක්. එතන අදාළ නැහැනේ ಜಾති කවුරුවත් අදාළ නැහැනේ. තමන්ගේ රට. තමන්ගේ රට නම් තමන්ගේ රටේ ඇති අභිමානී ඉතිහාසය ආරක්ෂා කිරීම එහෙම හිතනාගේ යුතුයකම. ඒකට සිංහලද බෞද්ධද දෙමළද මුස්ලිම්ද අදාළ නැහැ. දැන් බලනකොට තියෙන මෙතන එහෙම එකක් නෙවෙයි බොහොම පවිතු අරමුණ. ක්‍රෝධයක්, වෛරයක්. ඉතින් එහෙම වෛරයෙන් ක්‍රෝධයෙන් දිනන්න පුළුවන් වෙයිද? මෙහෙමයි සොයනස. සැබවින්ම ඔබ වහන්සේ සිහිපත් කරනවා වගේ මම හිතන්නේ අනාගතය බාරගන්න ඉන්න තරුණ ප්‍රජාවට මේ පණිවිඩය යන්නට ඕන. නැතිනම් ඔවුන් හිතන්නේ අපිට දීන වුණු ඉතිහාසයක් තියෙන්නේ. පරාජය වුණු ජාතියක් අපි. ඒ වගේම අනෙක් රටවල් හමුවේ අසරණ වුණු ජාතියක් අපි. එහෙම හිතලා අපේ ඉතිහාසය මේ පොළවටම කිදාබස්සවලා මේ වැලිතලාවෙන් යටපත් කරලා අපි අලුත් අනාගතයක් හදන්නට ඕන. ඒ ඉතිහාසයෙන් නම් අපිට වැඩක් වෙන්නේ නැහැ කියන තැනට හිත පමුණවන්නට බොහෝ අය උත්සාහ කරන අනාගත තරුණ පරපුරට මම හිතන්නේ එය විඳින්නට වේවිද කියලා අපි දන්නේ නැහැ. කොහොම නමුත් අපේ යුතුයකමක් වගකීමක් අපේ ඔබ වහන්සේ සිහිපත් කළා වගේ මුළු මහත් දේශ හිතයිශීන්ම සිහිපත් කරන අපේ අභිමානවත් ඉතිහාසයේ ඒ ඉතිහාසයත් එක්ක බොහොම වෙන් කරන්න බැරි තද බැඳීමක් තිබෙන මේ බුදුදහම සමගින් ඒ ගොඩනැගුණු ඉතිහාසය සුරක්ෂිත කිරීම. ඒ වෙනුවෙන් කැප වෙන්නේ පිළිබඳව අනාගතයට තරුණයන් අපේ දරු පරපුරට කියා දෙන්න. ඒ නිසා මම හිතන්නේ ඒ අවශ්‍යතාවය රටක දියුණුවකට සමස්තයක් වශයෙන් හේතු සාධක වෙනවා කියන කාරණය අපි සියලු දෙනාම දැනගත යුතුයි. අපේ ස්වාමීන් වහන්සේ මා දේශනාවේ යම් තැනකට එනවා ඔබ වහන්සේට සිහිපත් කරපු කාරණා අතර බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියාම උන්වහන්සේ යම් තැනකට වැඩි වෙලාවේ දාන කතා, ශීල කතා, සග්ග කතාවෙන් දිව්‍ය ලෝක පිළිබඳ වර්ණනාව ආදී කොටගත්තු මේ කරන ක්‍රමවේදය කෙනෙකුගේ හිත ධර්ම මාර්ගයට ගෙනෙන්නට කරන උපක්‍රමයක්ද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, ඊටාම වැදගත් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ අමා දහම් දේශනාවට කියන්නේ ආනුපුබ්බී කතං කතේති කියලා. අනුපිළිවෙල කතාවෙන් ධර්මය කියා දෙනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට ඕනම කෙනෙක් තථාගතයන් වහන්සේගේ අභිමුවට පැමිණෙද්දී තථාගතයන් වහන්සේ දැකබදාරනවා එයාගේ හෘදයාභ්‍යන්තරේ ආපු සංසාර ගමන වැඩිලා තියෙන ಗುಣ නොවැඩිලා තියෙන ಗುಣ සහ ආමන්ත්‍රණය කළ යුතු පැතිකඩ පෙන්විය යුතු කරුණු පැමිණිය යුතු සාකච්ඡාව දැක්විය යුතු ධර්මය මේ සමස්තය බුදුරජාණන් වහන්සේ දැකවදාරනවා. ඉන් අනතුරුව තමයි ඒ ශ්‍රාවකයාට යමා දහම් දේශනා කරන්නේ. එතකොට පොදුවේ ගත්තොතින් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිතසුව පිණිස පහළ වූ භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙනාට දහම් දේශනා කරද්දී අනුගමනය කරන කතාව තමයි ඔය ආනුපුබ්බී කතාව කියලා කියන්නේ. සැබවින්ම ඒ තුන් ලෝකාග්‍ර ධම් රජුන් වැඩ හිටපු 45 අවුරුද්දේ වදාහල ධර්මය කිසිම ග්‍රන්ථයක ලියවුන්නේ නැහැ වරුණ. එයින් අබෑටයක් වගේ ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි අපට දැන් අද ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ ටික හොඳටම ප්‍රමාණවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මඟ ගමන් කරන්න. ඉතින් ඒ තථාගතයන් වහන්සේ එහෙම ධර්ම දේශනා කරන්නේ පුද්ගල මනසක් මේ ධර්ම මාර්ගයට ගැනීමේ ක්‍රමෝපායක්. ධර්ම මාර්ගයට ගන්න නම් වරුණ මේ ධර්මය අවබෝධ වෙන්න නම් ශ්‍රාවකයාගේ මනස තියෙනවනේ එක ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන උදග්ග චිත්තම්. ඒ කියන්නේ ඒ සිත පසන්න චිත්තම්. බොහොම පැහැදුණු සිතක් වෙන්න ඕනේ. ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් යුක්ත සිතක් වෙන්නට ඕනේ.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අවබෝධ වෙන වෙලාව වෙනකොට ඒ ශ්‍රාවකයාගේ හිත බොහෝම තෘප්තිමත් මට්ටමක පවතින්න ඕනි වරුණ. ආන්නේ තෘප්තිමත් මට්ටමට මේ සිත ගන්න තමයි අනුපිළිවෙල කතාව සිද්ධ කරන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දැක්ක ඇස් දෙකෙන් දකින ලස්සනම රූපය දැන් දකින්න ලැබුණා. දැන් වාඩි වෙලා ඉන්න ශ්‍රාවකයාට මේ මිහිරි බණ ඇහෙනවා කනින් අහන තියෙන ලස්සනම හඬින්. රසයෙන් උතුම්ම රසය ගෙන දෙන සදහම් ධර්මය සදහම් රසයෙන් යුක්ත යමාදහම් දැන් ඇහෙනවා. දාන කතාව පිළිවෙලට කියා දෙනවා. දානය දානි ආනිසංස. ඒ වගේම දානේ පුරුදු කරපු අයට මතුමත් ලැබෙන දේ. දැන් තමන් ගැනම තමන්ට පේනවා. දැන් අපි හිතමුකෝ හත්ති ග්‍රාමවාසී උග්ගපිරතුමාට දාන කතාව කියනකොට එයා දකිනවා මම එහෙනම් මේ දන් දීලා මේ සිටුවරයෙක් උනේ. තමන්ගේ ජීවිතේ කියව ගන්න ඉඩ දෙනවා ඒ ධර්මයේ තුලින්. ඊළඟට සීල කතාව කියා දෙනවා. සීලේ ආනිසංස. සීල් රකින්න කෙනා උසස් කුලයක උපදින හැටි. යانے යන තැන ප්‍රභූවරයෙක් වෙන හැටි. ඉතින් කියලා දෙනවා. එතකොට සීල කතාව කියා දෙනකොට අහගෙන ඉන්න කෙනා තමන්ගේ ජීවිතේට ගල්ප ගන්නවා. මම සිල් ආරක්ෂා කරලා තියෙනවා. ඒකයි මට මේ ලස්සන රූපයක් ලැබිලා තියෙන්නේ. මේ අනුහස ලැබිලා තියෙන්නේ. ඒව අඩු වෙච්ච අයත් ඒක ජීවිතේට ගල්ප ගන්නවා වරුණ. මං එන සීලේ හරියට පුරුදු කරලා නැහැ. දානේ පුරුදු කරලා නැහැ. ඒකයි මම දුප්පත් වෙලා ඉපදලා තියෙන්නේ. මේ දෙපිරිසටම එකසේම මේක සප්පාය කර වෙනවා. මේ දාන කතාව සීල කතාව. මේ දෙපිරිසගේම හිත මේ කතාවෙන් රමණය කරනවා වරුණ. මේ දහම් කතාවෙන් මේ දෙපිරිසගේම හිත පිරිමදිනවා. ඊටා මధుර ලෙස. ඉන්න අනතුරුව තමයි සග්ග කතා. සුගතිය තොරතුරු දේශනා. දිව්‍ය ලෝක ගැන ඒ වගේ ඉන්න දෙවියන්ට ලැබෙන ආයුෂ සැප සම්පත්. දැන් ඒ අහගෙන ඉන්න ශ්‍රාවකයා දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් සිත පැහැදුනා. දැන් සිත පැහැදිච්ච නිසා අපිට මේ ටික ලැබෙනවා. පැහැදිලිද මං කියන කාරණේ? දැන් අහගෙන ඉන්න ශ්‍රාවකයා දන්නවා අපි හිතමු එතන ඉන්නේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා කියලා. සුප්පබුද්ධ දන්නවා දැන් මම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන ඉන්නේ. දැන් මම මේ වෙලාවේ මරුණොත් මට ওই ටික ලැබෙනවා. එතකොට දැන් ඔන්න අනාගතය ගැන බොහොම පිම්බර අපේක්ෂාවක්, තෘප්තිමත් අපේක්ෂාවක් හිතේ තියෙනවා. අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවක් දැන් නැහැ. දැන් ජීවමාන බුදුරජාණන් වහන්සේ බුණ ගැහුණා. ඉති වෙලා තියෙන්නේ. දැන් එයා යන්නේ ඊළඟට දිව්‍ය ලෝකෙට. දැන් බලන්න මේ අපි කාගෙත් අනාගත පැතුම් තියෙනවා. මේ ජීවිතය ගත්තොත් අපි අවුරුදු කීයකට දැන් සැලසුම් කරලා තියෙනවද? ඒ පැතුම් බලාපොරොත්තුත් එක්කනේ මිනිස්සු ජීවත් වෙන්නේ, හම්බ කරන්නේ, වියදම් කරන්නේ, සැලසුම් කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතේ ඉක්මවා ගිහින්ලා මතුමත් ඊළඟ ජීවිතයක් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට බොහෝම රමණීය පදනමක ඉඳන් සැලසුම් කරගන්න මාර්ගය කියනවා. එතකොට අහගෙන ඉන්න ඔක්කොටම මේ දහම් කතාව එකසේ ප්‍රියයි එකසේ මනාප. ඔය අතරට අහසේ දෙවියෝ ඇවිල්ලා ඉනවා බණහන්. බ්‍රහ්මයෝ ඇවිල්ලා ඉන්නවා. මේක වරුණ මේ ධර්ම මංගල්‍යයක්. මේ අපිට දැක ගන්න නැති වුණාට අපේ ඇස් වලට පේන්න ආවේ නැති වුණාට අපිට එහෙම කුසල විපාකයක් නැති හින්දා ඉතින් මොකද කරන්නේ? එහෙම දහම් දේශනා කරන දෙවියෝ බලාගෙන ඉඳද්දි දෙවිවරු මල් වර්ෂා කරද්දී සාදුකාර නැයිද දිව බෙර වාදනය වෙද්දී දිව්‍ය වීණා වාදනය වෙද්දී ඉතින් අහගෙන ඉන්න මිනිසුන්ට එතනින් එහා ලෝකයක් අයිතුරු වෙන්නේ කොහොමවත්. ඊට පස්සේ වරුණ ඒ දිව්‍ය ලෝකේ ගැනත් කියලා කාමයන්ගේ ආදීනව ඊට පස්සේ කියනවා. කොහොම ලැබුවත් මේ කාමයේ විපරිණාම ධර්මයෙන් යුක්තයි. අන්න එතනින් නෙක්ඛම් යානිසංසයට බැස ගන්නවා. අතහැරීම ශ්‍රේෂ්ඨයි. අන්න එතකොට තමයි ලෝභ, දේශ, මොහ ආදී මේ නීවරණ ධර්ම මනසේ හොඳටම සංසිඳෙන්නේ. ඔය මට්ටමට ආවට පස්සේ තමයි බුදුවරුන්ට මාවේනික සාමුක්ඛංශික දේශනාව වචන ලක්ෂ ගණනකින් යුක්ත චතුරාර්ය සත්‍ය දේශනාව ඇහෙන්නේ. ඇහෙනකොට වරුණ 84000ක් නෙමෙයි කෝටි 84000ක් හිටියත් ඒ සීල දෙනාම මගපල ලබනවා. දැන් අපි අහලා තියෙනවානේ 84000 බැගින් අසංකේය බැගින් මගපල ලැබුවා කියලා. ඔය ඔක්කොම පරම සත්‍යයක්. දැන් ඉන්න මිනිසුන්ට ඉතින් ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඉන්න භික්ෂුන් වහන්සේලාට මායя තුල අනිත් අයට නොතේරෙන්න පුළුවන්. නමුත් එහෙම ධර්ම මංගල්‍යයක් මේ ලෝකේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන්. මේක හදවතකට දැනුණා නම් බුදුරජාණන් වහන්සේට පිටුපාන්න බෑ මොනම හේතුවකින්වත්. වරුණ ඒක නිසා ඉතින් මේ ගැන මෙනෙහි කරන්න වඩා හොඳින් බොහොම නිසල මනසකින් බුද්ධානුස්සති භාවනාව කියන්නේ ඔය සමස්තය හරහා යන ආධ්‍යාත්මික බොහොම ගැඹුරු පිවිතුරු වන්දනාවක්. ඉතින් ඒ වන්දනා ගමනේ බුදුරජාණන් වහන්සේ ඔබ දැක ගන්න. එහෙමයි. බුද්ධානුස්සති භාවනාව කියන්නේ අපේ හිත ධර්මයට යොමු කරන මේ මහා වන්දනාවක්. ඉතින් මේ වන්දනාවේ යන අයට බුදුරජාණන් වහන්සේ දැක ගන්නට තිබෙන ඉඩකඩ අපි හදාගත යුතුයි. ප්‍රසන්නවංශ හරි අපූර්ව ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා මේ උග්ග සිටුතුමා සුරාමදිය නැති වුණා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කට පසු බුද්ධ ඉතිහාසය තුල දැකලා තිබෙනවා. දැන් මිනිසුන් අතර කෙසේ වෙතත් දැන් තිරිසනුන් අතර නාලාගිරි ඇත් රජු රාකලපවල වෙරිමතින් දුවගෙන එන නැත්තම් සිහි කල්පනාව මද මට්ටමට නැත්තම් වෙනස් වුණු ස්වභාවයකින් බුදුරජාණන් වහන්සේ වෙතට ආපු නාලාගිරි ඇතොත් තමන්ගේ මත්ගතිය බුදුරජාණන් වහන්සේ දුටුවනම නැති වුණාය කියන කාරණය.
සර්කාණයටත් එසේ වෙන්නට ඇති. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයද මේ තුල අපට පෙනෙන්නේ. මේ වගේ බලයක් පෙරට බුදුරජාණන් වහන්සේ තුල තිබෙනා වූ ඒ අනුභවය නිසාමද? පින්වත් වරුණ බුද්ධානුභාවයමයි. ඒ වගේම වරුණ ඒ ශ්‍රාවකයාට හික්මෙන්න තියෙන පින මේ දෙකම එකතු වෙලා ඒ සුරාමදයෙන් මත් වූ සිත් ඇති අය මිනිස්සු පසක තැබේවා තිරිසන් සත්තු පවා ඒ දමනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ දමනය වෙන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටනේ. ඒක මහා පිනක්. සංසාරේ පිනක්. බුදුරජාණන් වහන්සේ අවනත වෙවි ආවා. ආන්නේ පින නිසා ජීවිතේ නොමග ගියපු වෙලාවකත් බුදුරජාණන් අපි දුටු මාත්‍රයෙන් ඒ සංසිඳීම ඇති වුණා, නිවී යාම ඇති වුණා. බුද්ධානුභාවය, බුදු අනුහස, බුදු තෙද, බුදු බල කියලා කියන්නේ වට. තථාගතයන් අපට දෙන දස බල, චතු විසරද, ඒ වගේම පුරුෂයන් කෝටි 10000කගේ කාය බලය, බුදු රැස්, ඒ වගේම පරචිත්ත විඥානන බලය, සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පිරූ දාන ශක්තිය, සීල ශක්තිය, ගුණ ශක්තිය. ඉතින් මේවා පුදුම සහගත නැද්ද? ඉතින් ඒ නිසා මහා පුරුෂ ලක්ෂණ එකින් එක විස්තර කරලා තථාගතයන් අපි දේශනා කරනවා. මෙන්න මේ ලක්ෂණයෙන් යුක්ත කෙනා ගිහි ගෙදරින් අයින් වෙලා පැවිදි වුණාම සිව්වනක් පිරිස පාමුලට ඇවිල්ලා দমনය වෙනවා කියලා. ආන බුදු අනුහස. ඉතින් ඒ නිසා පුරාකෘත මහා පාරමී බලයට ලැබිච්ච තේජ සම්පන්න අසම සම ජීවිතයක් ඉදිරියේ එතනින් එහායි ඔක්කොම দমনය වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ ලක්ෂණයක් තමයි වරුණ තථාගතෝ අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්තෝ දසෝ වසවත්ති. බුදුරජාණන් වහන්සේට පුළුවන් ඕන කෙනෙක්ව අභිභවනය කරන්න. ඕන කෙනෙක්ම තම වසඟේ පවත්වන්න. භාග්‍යවතුන් වහන්සේ හිතේ උමනාවේ හැටියට පවත්වන්න පුළුවන්. ඒසා ආශිර්වාද බලයක් සම්බුදු බලය කියන්නේ. ඉතින් සුරාමාදයෙන් මත් වෙච්ච කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ලක්ෂ ගාණක් හිටියත් පින් තියෙනවා නම් দমনය වෙන්න. দমনය වෙනවා. දැන් මතකයි නේද වරුණ අර විශාඛාවගේ යහළුවන් වන සිටු කුමාරිකාව 500ක් සුරාමාදයෙන් මත් වෙලා ආපු හැටි, උසුළු විසුළු කරපු හැටි. ඒ වෙලාවෙත් দমনය කළා. මොහොතකින් සුරාමාදයන් නැති වුණා. මගපල ලැබුවා. දැන් පැහැදිලි එක දෙයක්. භාග්‍යවතුන් වහන්සේ වෙත ආවේ පූර්ණ ශික්ෂණයක් ලැබපු මිනිස්සුම නෙමෙයි. ජීවිතේ නොමග ගිය මිනිසු නැති දාස්ති කරගත්ත උදවියත් ආවා. ඒ වගේම ජීවිතේ අබමල් රේණුවක තරමේ කිලුටක් නැති කාශ්‍යප කුමාරයා බද්දාකාපිකානි වගේ අයත් ආවා. ඒ වගේම අත් දෙක ලේයින්ම තෙත් වෙලා ගිය වියරු පිපාසයෙන් යුක්ත අඟුලිමාල වගේ අයත් ආවා. ඒ වගේම අම්මට හිතුවක්කාර වෙලා තාත්තට හිතුවක්කාර වෙලා ගෙදරින් පැනලා ගිහිල්ලා අවසානයේ අසරණ වෙච්ච පටාචාරත් ආවා. කොයි කවුරුත් අම්බපාලි, සිරිමා වගේ අය ගණිකාවරු ඒ සමාජයේ. හැබැයි ඔය කවුරුත් පිටවනවා, කොයි කවුරුත් නිවන් දැක්කා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනය. ඒ ධර්මයේ කාටත් විවරයි. මෙතන නෑ කිසිම වර්ගවාදයක් නේද වරුණ? කිසිම ආකාරයක පක්ෂ බෙහෙදයක්. ඒ නිසා හැමෝටම පිට වුණා. පිට වෙන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒ පිට ලබා දෙන්න පුළුවන් බුදු අනුහසකින් යුක්තයි. ඕනම කෙනෙක් দমনය කිරීමේ සම්බුදු අනුහසකින් යුක්ත නිසා අනුත්තරෝ පුරිස ධම්මසාරති කියන්නේ. දැන් වරුණ වැඩි නෙමෙයි දැන්. ඔබත් দমনය වෙලා මාත් දමනය වෙලා මේ වහගෙන ඉන්න මිනිස්සුත් দমনය වෙලානේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේගේ බුදු අනුහස බුදු බලය. මේ අදත් ඇහෙන්නේ. අදත් මේ අමා ධර්මයේ දේශනා කරන්නේ. මිනිස්සු එළි වෙනකම් වැඳගෙන බණ අහන්නේ. එකම ඉරියාපතෙන්. මේක නෙමෙයිද බුදුරජාණන් වහන්සේගේ බුදු බලය. මොන සමතරද මොන జగතරද පුළුවන් මිනිස්සෙක් එක පැයක් හෙල්ලෙන්නේ නැතුව තියන්න මේ මහ පොළවේ. මොන රජවරයාටද පුළුවන් චක්‍රවර්ති රජෙකුට පුළුවන් වැඩක්ද ඕක. පිරිනිවන් වෙල්ලක් දැන් අවුරුදු 2500ක් වෙනවා අද වගේ දවසක මිනිස්සු රැලි වෙනකන් අත් දෙක එකතු කරගෙන වැඳගෙන හිටිවනක් බණහනවා නම් බුදු ගුණයෙන් සැනසෙනවා නම් තව මොකක්ද ආයි කියන්න තියෙනවද? එහෙමයි සයනස. මේ බුද්ධානුභාවය අපේ ජීවිත ආලෝකමත් කරන සාධකය. ඉතින් ඒ බුද්ධානුභාවයෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශිර්වාදයෙන් ධර්මයෙන් අපේ ජීවිතයට එකතු කරගන්නා යම් ප්‍රමාණයකින් අපි හිත සූදානම් කරගන්නවා මේ සසරේ තිබෙන දුක්ඛිත ස්වභාවය හඳුනා ගන්නට. ඒ සඳහා ගෞරවනීය මහා සංඝරත්නය අපට ලබා දෙන මඟ පෙන්වීම අනුශාසනාම සෑම විටම අපේ ජීවිතයේ වටිනාකම තීව්‍ර කරන අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ තීව්‍ර කරන ගෞරවනීය මහා සංඝරුවන ආරම්භය අපි සිව්පසෙන් නැප උපස්ථාන කරන මේ වස්සාන කාලයේදී අද දේශනාව තුලදීම අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මහා සංඝරත්නයට උපස්ථාන කරපු ගිහියන් අතර අග්‍ර වූ ඒ උග්ග සිටුතුමා පිළිබඳව. ඉතින් මේ පුවත සහ ඒ අනුසාරයෙන් ගොඩනැගුණු ධර්ම කතාව ඔබේ ජීවිතයේ ආලෝකමත් කරන්නට මේ ශාසනය රකින්නට ශාසනයේ අනාගතය උදෙසා අපේ ජීවිතයට ගත යුතු වටිනාම දායාදය ලබන්නට අපි පෙළ ගැසෙනවා. ඒ නිසා දානය ශීලය නිතර පුරුදු කරන මිනිසුන් ඉන්න අපේ රටට
මේ ලබා දෙන්නා වූ මඟ පෙන්වීම තමන්ගේ ජීවිතය නැත්නම් අපේ රටේ ජනතාවගේ එය සිංහල වේවා බෞද්ධ වේවා සිංහල වේවා ඒ වගේම දෙමළ වේවා මුස්ලිම් වේවා මේ කුමන වර්ගයකින් හැඳින්වුවත් බෞද්ධයෙකු විදිහට හිතන්නට පුළුවන් වටපිටාවක් සත්‍ය විදිහට දකින්න පුළුවන් වටපිටාවක් උදා කර දීමක්. ඒ නිසා